ඔව් ආදරණීය දරුදරියනි අපි මීට ප්‍රථම පාඩම් පරිච්ඡේද වලින් 2019 වර්ෂයේ පැරණි නිර්දේශයට අදාළව පළවෙනි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න යෙදුණා. එහිදී බහුවර්ණ ප්‍රශ්න සියල්ලම විශ්ලේෂණාත්මකව සාකච්ඡා කරා. බොහෝ බහුවර්ණ ප්‍රශ්න තුලින් තවත් අනුමාන බහුවර්ණ ප්‍රශ්න නිර්මාණය කරගන්න ආකාරය ගැන අවබෝධයක් දීමෙන් මම හිතනවා බහුවර්ණ ප්‍රශ්න 60 70ක දැනුම අපි ඒකෙන් ලබා ගත්ත පුළුල් විශ්ලේෂණයක් කළා. ඊළඟට අපි අද පාඩම් පරිච්ඡේදයෙන් කතා කරන්න යන්නේ 2019 පැරණි නිර්දේශයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ තුල තියෙන සැපයීම් වර්ගයේ ප්‍රශ්න supply type questions. වර්ග දෙකක් තියෙනවා. එකක් හිස්තැන් පුරවන ප්‍රශ්න, අනිත් එක නිශ්චිත පිළිතුරු සපයන ප්‍රශ්න. දෙකම සැපයීම් වර්ග. දැන් මම හැමදාම කියන දේ නැවත කියනවා. මොකද්ද? මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ගොඩාක් ළමයි අසාර්ථක වෙනවනේ. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 75න් උඩ ගන්න අයගෙන් වැඩි ප්‍රමාණයක් මේ පේපර් එකට එනකොට ලකුණු 40 45 50 55ට වැඩෙනවා. ඒකිනුත් මම හැමදාම කියන්නේ මොකද්ද? හිස්තැන් පුරවන ප්‍රශ්න සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. සමහර ළමයි කරන්නේ 1යි 2යි හරි. ගොඩක් අය 8ක්ම වැරදි. 8ක්ම වැරදි. ඒ නිසා හරි පරිස්සම් වෙන්න මේ හිස්තැන් පුරවන ප්‍රශ්න. ඉතින් මම ඒක දකින්නේ හිස්තැන් පුරවන ප්‍රශ්න වලදී ඔබට වෙලා තියෙන්නේ ඔබ සමස්ත විෂය නිර්දේශයේ සමස්ත පාඩම් මේකකවල සියලු පාඩම් පරිච්ඡේද හරියට පරිශීලනය කරලා නැහැ. මොකද කන්ට්‍රෝල් ඉන් චීෆ් ප්‍රශ්න හදන්නේ යම් පාඩම් මේකකයක පරිච්ඡේද පාඩම් පරිච්ඡේද 5ද 8ද 10ද 12ද ඒ සියල්ලම ආවරණය වෙන ප්‍රශ්න දානවනේ විශේෂයෙන් හිස්තැන් පුරවන ප්‍රශ්න වලට. ඉතින් සමස්ත පරිච්ඡේදය අපි ස්පර්ශ කරලා තියෙනවා. මූලිකම දේ ඒකයි. දෙවැනි එක තමයි ඔබ ප්‍රශ්නය කියවලා හරියට ප්‍රශ්නෙට ප්‍රවේශ වෙන්නේ. ප්‍රශ්නේ තේරුම් ගන්න. දැන් හිස්තැන් පුරවන එක අපි කෙලින්ම නිශ්චිතව පිළිතුරුන් තියෙන්නේ. එහෙමත්ම ප්‍රශ්නක තමයි පිළිතුරු දෙකක් හෝ දෙකෙන් එකක් ලියන්න පුළුවන් නැත්නම් එක පිළිතුරයි තියෙන්නේ. ඒ පිළිතුර ලියන්න අපි මුලින්ම ප්‍රශ්න තේරුම් ගන්න එපා. එකපාරක් බැරි නම් මම කියන්නේ දෙපාරක් කියවන්න. තුන් පාරක් කියවන්න. කියවල ප්‍රශ්නේ මුලින් අදහස එන්නේ නැත්නම් බලන්න මැද. මැදිනුත් එන්නේ නැත්නම් අගින් ගන්න පුළුවන් අදහස. නැත්නම් අගයි මුලයි සංසන්දනය කරන්න. එක්ක අගයි මැදයි සංසන්දනය කරන්න. ඔය කියන ව්‍යායාම 4-5 කරනකොට අනිවාර්යයෙන්ම ප්‍රශ්නේ වැටහෙන්නට ඕන. එහෙම ප්‍රශ්නේ තමන්ගේ කරගත්තොත් තමන්ගේ අතට ප්‍රශ්නේ ගත්තොත් තමයි උත්තර ගන්න පුළුවන්. එහෙම නැත්නම් බෑනේ. ඒ නිසා හරි පරිස්සම්ගෙන මේ හිස්තැන් පුරවන ප්‍රශ්න පුළුවන් තරම් පුරුදු වෙන්න. ඒක ඇත්තටම පුරුදු වෙන දෙයක් නෙවෙයි. තමන් තියරි කොටස හරියට පරිශීලනය කරලා තියෙනවා නම් එන්නේ එපා. එකම දේ සමහර ප්‍රශ්නවල තියෙන පොඩි ව්‍යංගාර්ථයක්. ඒ ව්‍යංගාර්ථ උනත් මම කියන්නේ ප්‍රශ්නේ දෙවරක් බැරි නම් තුන් වරක් කියවද්දී මුල මැද අග එහාට මෙහාට සංසන්දනය කරද්දී අදහස එනවා. ඕක තමයි ඔයගොල්ලෝ ප්‍රධානම හේතුව වැටෙන්නේ. මතක තියාගන්න. ඊටාම අවදානම්ම ප්‍රශ්න 10 තමයි පේපර් එකේ මෙන්න මේ 10. මේක ඉතින් 10න් 8ක් වරද්ද ගන්නවා කියන්නේ ඉතින් ආයේ කතා දෙකක් නැහැනේ. කොහොමද ඒ පාස් එකක් ගන්න අපිනේ. ඊළඟට කෙටි නිශ්චිත එකත් ඒ වගේමයි. ඒකෙත් අඩුම ගානේ 5ක් 6ක් වරද්දනවා. අඩුම ගානේ 5ක් 6ක් වරද්දනවා. ඉතින් ඒ තත්ත්වයෙන් කොහොම හරි අපි මෙදෙන්න ඕනේ. තේරුණානේ? රයිට්. අපි බලමු මුලින්ම 31 වෙනි ප්‍රශ්නේ අයන්න. ලාභය අරමුණු කරගත් නමුත් ලියාපදිංචි අනිවාර්ය නොවන ව්‍යාපාර සංවිධාන වර්ග දෙකක් වන්නේ. දැන් මේක ලේසි ප්‍රශ්නයක් නේ. මේක කියනකොට උත්තර එන්න එපා. ලාභයේ මූලික අරමුණු කරගෙන තියෙනවා. හැබැයි ලියාපදිංචි අනිවාර්ය නැහැ. අපි දන්නවා සමාගම්, පෞද්ගලික සමාගම්, පොදු සමාගම්, රාජ්‍ය සංස්ථා සියල්ලම ලියාපදිංචි කිරීම අනිවාර්යයිනේ. නමුත් තනි පුද්ගල ව්‍යාපාර සහ හවුල් ව්‍යාපාර දෙක විතරයි ලියාපදිංචි අනිවාර්ය නැත්තේ. මතකනේ? ඒවැ අයිතිකරුවන්ගේ සම්පූර්ණ නම් වලින් බැහැරව ආරූඪ නමකින් ව්‍යාපාරය තිබේ නම් තමයි ලියාපදිංචි අනිවාර්ය. නැත්නම් අනිවාර්ය නැහැ. ඒක අපි හොඳටම දන්නවනේ. තේරෙනවද? එහෙනම් මේකේ කියනකොට වෙන්න ඕනේ ලාභය අරමුණු කරගත් නමුත් ලියාපදිංචි අනිවාර්ය නොවන ව්‍යාපාර සංවිධාන වර්ග දෙකක් වන්නේ කියනකොට වෙන්න ඕන අදහස මොකද්ද? සහ හිස්තැනක් ව්‍යාපාරය මොනවද? කේවල ස්වාම් ව්‍යාපාර එකක් අනිවාර්යයෙන්ම කේවල ස්වාම් ව්‍යාපාර තනි ව්‍යාපාරිකවත් ප්‍රශ්නයක් නැහැ ලකුණු දෙනවා. කේවල ස්වාම් ව්‍යාපාර. කේවල ස්වාම් ව්‍යාපාර අනිත් එක හවුල් ව්‍යාපාර. හවුල් ව්‍යාපාර.
හවුල් දැම්ම නම් ඇති මෙතන ව්‍යාපාර තියෙනවනේ මෙහෙම ලිව්වයි කියලා කිසි ප්‍රශ්නයක් නැහැ මේක හානියක් නැහැ ලකුණු කපන්නේ අපිට දැන් සාමාන්‍ය පුරුද්දට ලියවෙන්නේ නැහැ නේ හවුල් කියලා කෑල්ලක් නේ හවුල් ව්‍යාපාර කියලාම තමයි ලියවෙන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ මෙතන ව්‍යාපාරයන් කියලා තියෙනවා හවුල් ව්‍යාපාරයන් කියලා උන් ඇති මෙතන ඔකට ලකුණු එකයි බොහොම ලේසියෙන් ගන්න පුළුවන් ඊළඟට ආ කොටසෙන් කියන්නේ ව්‍යවසායකයෙකු සාමාන්‍යයෙන් මොන අරමුණු කරගෙන ව්‍යාපාර කරන්නේ ව්‍යවසායකයෙක් කියන්නේ නවෝත්පාදනය දෙන්නේ නවෝත්පාදනය දෙන්නේ නොමිල බහන සපයන නෙවෙයිනේ කිසියම් මිලකට අලෙවි කරලා ලාභයක් උපයන අනිවාර්යයෙන්ම ව්‍යවසායකයෙක් ලාභයක් අපේක්ෂා කරනවා ව්‍යවසායකයෙකු සාමාන්‍යයෙන් ලාභය අරමුණු කරගෙන ව්‍යාපාර ආරම්භ කරන අතර සමාජීය ව්‍යවසායකයෙක් මතකයිනේ සමාජීය ව්‍යවසායකයෙක් කියන්නේ කවුද සෝෂල් එන්ටර්ප්‍රිනර් කියන්නේ සමාජ යහපත වෙනුවෙන් සමාජයට සේවාවක් කිරීමේ අරමුණෙන් කිසියම් නවෝත්පාදනයක් කරන කෙනෙක්. නැත්නම් සමාජයේ තියෙන ගැටලුවකට ප්‍රධාන ගැටලුවකට විසඳුමක් ලබා දෙන්න උත්සාහ කරන සේවාවක් වශයෙන්. එයාගේ අරමුණු ලාභය නෙවෙයි සුබ සාධනය. පැහැදිලිවම සුබ සාධනය. අපි හිතමු කිසියම් රටක උග්‍ර ඉන්ධන අර්බුදයක් තියෙනවා කියලා. ඒ ඉන්ධන අර්බුදයට විකල්ප බලශක්ති ප්‍රභාවයක් යාට බොහොම කෙටි කාලයක් තුල හදලා දෙන්න පුළුවන් නම් ඒක මුළු මහත් සමාජයෙම කරන සේවාවක් වෙනවා. එතනදී අරමුණ වෙන්නේ යා ලාභී පෙම නෙවෙයි සමාජයට සේවයක් කිරීම. එහෙනම් එයාගේ අරමුණ වෙන්නේ සුබ සාධනෙ. එහෙනම් සමාජීය ව්‍යවසායකයෙකු සුබ සාධනයේ අරමුණු කරගෙන තමයි ව්‍යාපාර කරන්නේ. සුබ සාධනෙ. දැන් එකින් එක බලන්නකො මේකේ දැන් ආ සහ ආ කොටස් දෙකම කිසිදු අපහසුයක් නැහැනේ. කිසිදු මං කියන්නේ සියලුම ළමයිට විෂය නිර්දේශය හොඳින් පරිශීලනය කරපු සියලුම ළමයිට මේක කිසිම ගැටලුවක් නැහැ මේක සැඟවුණු අර්ථ මොකුත් නැහැනේ ව්‍යවසායක අපි දන්නවා අනිවාර්යයෙන්ම ලාභ අපේක්ෂා කරනවා සමාජීය ව්‍යවසායක සමාජයේ වෙනුවෙන් සේවය කරන්නේ සමාජ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්නේ එයාගේ අරමුණ එහෙනම් අනිවාර්යයෙන් මොකද්ද වෙන්නේ සුබ සාධනය මේක කිසිම ප්‍රශ්නයක් නැහැ තේරුණාද ලකුණු දෙකයි බලන්න ඉතින් ඔයගේ එකින් එක යනකොට තේරෙයි අපි දැන් ඔයාලා මං හිතනවා හොඳ ළමයි. ඔයාලා වරද්ද ගන්න එකක් නෑ. ඔයාලා ප්‍රශ්න 18ම ලියයි. මං කියන්නේ අතීතයේ ළමයි මොනවද කළේ කියලා හිතෙන්නේ නැද්ද? මොනවද කළේ කියලා හිතෙන්නේ නැද්ද නේ? රයිට්. ඊළඟ ප්‍රශ්නේ බලමු. 32 යන. කළමනාකරණයේදී නිවැරදි දේ සිදු කිරීම. හිස්තනක් වන අතර කළ යුතු දේ නිවැරදිව කිරීම හිස්තනක් වේ. මතකයි කිසිදු අපහසුවක් නැහැ හැමදාම අහනවා. හැමදාකම ඕක අහනවනේ. ව්‍යුහගත පේපර් එකෙත් අහනවා. මේ වාස්තික පේපර් එකේ හිස්තන් වලට ඒ වගේම නිශ්චිත පිළිතුරු වලට බහුවර්ණ වලට නිරන්තරයෙන්ම ඕක අහනවනේ. කළමනාකරන නිවැරදි දේ සිදු කිරීම කියන්නේ මොකද්ද? සඵල දායකත්වය. effectiveness කියන එකනේ. වෙන අතර කළ යුතු දේ නිවැරදිව කිරීම කියන්නේ මොකද්ද? කාර්යක්ෂමතාව. efficiency. කිසිම කෙනෙක් මේක වරද්දන්න බෑනේ. නේ? එහෙමනම් මෙතනට එන්නේ සඵල දායකත්වය. සඵල දායකත්වය. වන අතර කළ යුතු දේ නිවැරදිව කිරීම කාර්යක්ෂමතාවය. ආයන් මින්ස්බර්ග් මතකනේ මොන මින්ස්බර්ග්ද හෙන්රි මින්ස්බර්ග්ගේ භූමිකා වර්ගීකරණය අනුව දැන් මේක ප්‍රශ්නේ පැහැදිලි නෑනේ මින්ස්බර්ග්ගේ භූමිකාව කොහොමද එයාගේ භූමිකාව වගේ කියන්නේ හෙන්රි මින්ස්බර්ග් කළමනාකරන භූමිකා වර්ගීකරණය කරන වඩා හොඳ එකක් නෑ අදහස අපිට තේරෙනවනේ මින්ස්බර්ග්ගේ භූමිකා වර්ගීකරණය අනුව කළමනාකරුවෙකු විසින් නව ව්‍යාපෘති හඳුන්වා දීම හිස්තනක් භූමිකාවේ හිස්තනක් උපභූමිකාවට අයත් වේ. මොකද්ද? කළමනාකරුවෙක් අලුතෙන් ව්‍යාපෘතියක් හඳුන්වා දෙනවා. එතකොට ඒක මට මුලින්ම කියන්න ප්‍රධාන භූමිකා තුනයිනේ. තොරතුරුමය භූමිකා, තීරණමය භූමිකා, ඒ වගේම අන්තර්පුද්ගල භූමිකා. දැන් අලුතෙන් ව්‍යාපෘතියක් හඳුන්වා දෙනවා කියන්නේ ඒක මොකද්ද? තොරතුරක්ද? තොරතුරුකුත් ගන්න පුළුවන්. නමුත් වඩා අන්තර්පුද්ගල නෙවෙයි කොහොමද? මොකද්ද වඩා හොඳ තීරණයක්නේ. දැන් එයා නව ව්‍යාපෘතියක් හඳුන්වලා දෙන්නේ තව විකල්ප ව්‍යාපෘති හෝ විකල්ප ආයෝජන වලට තියෙද්දිනේ. එහෙනම් තීරණයක් කරා. එහෙනම් මේක අනිවාර්යයෙන්ම තීරණමය භූමිකාව වෙන්න ඕන. තීරණමය භූමිකාවේ මොන උපභූමිකාවටද අයිති වෙන්නේ? නව ව්‍යාපෘතියන්නේ නව උත්පාදනයක් නේ. මොකද්ද? ව්‍යවසායකය. පැහැදිලිවම ව්‍යවසායකය. තේරුණානේ?
එතකොට එහෙනම් මෙතන දාමු තීරණමය. තීරණමය. තේරුණේ? ඒක අන්තර්පුද්ගල නෙවෙයි. පුද්ගලයන් සම්බන්ධ කතාවක් නෙවෙයිනේ. තොරතුරු තමයි තොරතුරක් මේක නැතුව නෙවෙයි. නමුත් තොරතුරුත් නෙවෙයිනේ. දැන් තොරතුරු මේ භූමිකා කියන්නේ තොරතුරු රැස් කිරීමයි, තොරතුරු බෙදහැරීමයිනේ. දැන් මෙතන එහෙම ගන්න බෑනේ ප්‍රොජෙක්ට් එකකට. ප්‍රොජෙක්ට් එක කියන්නේ පැහැදිලිවම තීරණය. හරිම ලේසි. එහෙනම් ඒක නව ව්‍යාපෘතියක් නිසා, නවෝත්පාදනයක් නිසා අනිවාර්යයෙන්ම මොකද උපභූමිකාව? ව්‍යවසායකය. ව්‍යවසායකය. ඔන්න දෙවෙනි ප්‍රශ්නෙත් ඉවරයි. ඒකෙත් වරද්දන්න පුළුවන්ද? කිසිසේත් බෑ. හරිද? එහෙනම් මේ ප්‍රශ්න දෙකම ලකුණු ගන්න පුළුවන්. අපි බලමු ඊළඟ ප්‍රශ්නෙත්. තොග පාලනයේ මූලික අරමුණ හිස්තනක් තොග මට්ටම් පවත්වාගෙන යාම. අන්න තොග ඒක කියනකොටම එනවනේ. තොග පාලනයේ මූලික අරමුණ මොන තොග මට්ටම් පවත්වාගෙන යාම? උසස් තොග මට්ටම්ද? අවමද? උපරිමද? නෑනේ මොකද්ද? ප්‍රශස්තනේ. අඩුත් නැති වැඩිත් නැති. තොග පාලනයේ ප්‍රධානම අරමුණ එකයි. ඕනෑම තොගයක අමුද්‍රව්‍ය වේවා, නිමි ද්‍රව්‍ය වේවා, අර්ධ නිමි වේවා, ව්‍යාපාරික අවශ්‍යතාවයන්ට වඩා ඕනවට වඩා වැඩි වෙන්නත් බෑ, අඩු වෙන්නත් බෑ. වැඩි වුණත් අලාභයි, අඩු වුණත් අලාභයි. ප්‍රශස්ත තොග. ප්‍රශස්ත තොග. ප්‍රශස්ත තොග මට්ටම් පවත්වාගෙන යාම හා තොග හිස්තනක් ගැනීමේ පිරිවැය අවම කරලීම. මොනවද? තොග මොනවද? තොග පවත්වාගෙන යාමනේ. මොකද ප්‍රශස්ත තොග පවත්වාගෙන ගියේ නැත්තම් තමයි තොග පවත්වාගෙන යාම පිරිවැය වැඩි වෙන්නේ. විශේෂයෙන් තොග වැඩි වුණොත්. එහෙනම් අනිවාර්යයෙන්ම තොග පවත්වා ගැනීමේ පිරිවැය තමයි අවම කරගෙන උත්සාහ කරන්න ඕනේ. කොහොමද ඇනවුම් පිරිවැය දරන්න වෙනවනේ. ඇනවුම් පිරිවැය අපි එක ඇනවුමකින් එක භාණ්ඩයක් ඇනවුම් කරත්, භාණ්ඩ ලක්ෂයක් ඇනවුම් කරත් ඇනවුම් පිරිවැය රුපියල් 1000ක් නම් කොහොමද ඒ 1000 දරන්න වෙනවා. අපිට ඒක පාලනය කර ගැනීම තියෙන අවස්ථා අඩුයි. නමුත් තොග පවත්වාගෙන යාමේ වියදම් නැත්නම් රඳවා ගැනීමේ වියදම් අඩු කරගන්න පුළුවන්. මොකද තොග අතිරික්තතා ඇති වුණොත් තමයි අනවශ්‍ය විදියට රඳවා ගැනීම වියදම් වැඩි වෙන්නේ. එහෙනම් පවත්වාගෙන යාමේ පිරිවැය. තොග පවත්වාගෙන යාමේ පිරිවැය. ඔව් එතකොට පවත්වාගෙන යාමේ පිරිවැය තමයි. නමුත් මෙතන දීලා තියෙනවනේ කැණීමේ කියලානේ. අපිට පුරුද්දට ලියවෙනව එහෙමනේ. ගැනීම නිසා මම හිතන්නේ පවත්වා කියලා ලියුවනම් ඇති. පවත්වා ලියුවනම් ඇති. පිළියෙවෙන්නේ නැහැම පවත්වාගම නිකන් කෑල්ලයිනේ. අර ගැනීමේ තියෙන නිසා. එහෙම නැත්නම් අපිට දාන්න පුළුවන් පවත්වා එහෙම නැත්නම් රඳවා. රඳවාවට ගැලපෙනවා. රඳවා ගැනීම. නමුත් ස්කීම් එකේ රඳවා වචනේ නැහැ. දීලා නැහැ මේ සැරේ. නමුත් කිසි ගැටලුවක් නැහැ. රඳවා ගැනීම පිරිවැයට සීලොම ගුරුට ලකුණු දිය යුතු දෙනවා. මොකද ගුරුවරු කියන්නේ සීලොම උගත් අය උපයධාරීන් ඔයගොල්ලන් උත්තරපත් බලන්නේ තේරුණාද? රඳවා ගැනීම නැත්නම් තබා ගැනීම. එහෙනම් තබාත් දාන්න පුළුවන්. ඒක තබා ගැනීම. පවත්වා ගැනීම, රඳවා ගැනීම, තබා ගැනීම පිරිවැය. හරිනේ? ඒකත් අමාරු නෑ. සේවක යෙදවුම් හා හිස්තනක් අතර සම්බන්ධතාව මොනවද? යෙදවුම් කියන්නේ ඊළඟ ඔපොසිට් ටර්ම් එක මොකද්ද? යෙදවුම් නම් මොකද්ද වෙන්නේ? නිමෙවුම්. පැහැදිලිවම නිමෙවුම්නේ. යෙදවුම් හා නිමෙවුම්. ඒක දැන් මේ ප්‍රශ්න ලේසි. මේ ළමයි නොලිව්වට යෙදවුම් හා කියද්දි යෙදවුම් සහ විකුණුම් වෙන්න බෑනේ. යෙදවුම් හා නිමෙවුම්. නිමෙවුම් විකුණන්නේ නේ. යෙදවුම් හා නිමෙවුම් අතර අනික සම්බන්ධතාව. දැන් මේක පැහැදිලි වුණත් සම්බන්ධතාව කියද්දි මතක් වෙන්න ඕන. මේ අහන්නේ මොකද්ද කියන එකනේ. යෙදවුම් හා නිමෙවුම් අතර සම්බන්ධතාව තමයි ඵලදායකත්වය. මොන ඵලදායකත්වයද? ඵලදායකත්වය දීලා තියෙනවනේ. ඵලදායකත්වය නැත්නම් ඵලදායිතාව. මොකද්ද? සේවක නැත්නම් ශ්‍රම. දැන් මතකනේ මුළු ඵලදායිතාවයයි ආංශික ඵලදායිතාව අපි දෙකක් කතා කරානේ. මුළු ඵලදායිතාව හොයන්නේ නිමෙවුම් බෙදනවා මුළු යෙදවුම් වලින්. ආංශික ඵලදායිතාවේදී අපි නිමෙවුම් බෙදනවා සේවක සංඛ්‍යාවෙන්. නැත්නම් සේවක පැය ගන්න. එතකොට එනවා සේවක ඵලදායිතාව. යන්ත්‍ර පැය වලින් බෙදුවොත් යන්ත්‍ර පැයක නැත්නම් යාන්ත්‍රික ඵලදායිතාව වෙනවා. අමුද්‍රව්‍ය කියන්නේ යෙදවුම් වලට අමුද්‍රව්‍ය විතරක් ගත්තොත් එහෙනම් අමුද්‍රව්‍ය නැත්නම් ද්‍රව්‍ය ඵලදායිතාව වෙනවා. ඒ වගේ ආංශික ඵලදායිතාව අපි අංශ තුනක් කතා කරේ. නම් මේ අහන්නේ කාංශයක්. සේවක යෙදුම් සේවකනේ මේ සේවක තේරෙනවද? දැන් මේක සේවක අමතක කරලා යෙදවුම් හා නිමෙවුම් අතර සම්බන්ධතාව කියලා ඵලදායිතාව ලියලා හරියන්නේ. මොකද මේක දීලා තියෙනවනේ. එහෙම ලියන්න බෑනේ අපිට. සේවක කියලා අපි උළුට ගන්න ඕනේ. එහෙනම් මේ අහන්නේ සේවක ඵලදායිතාව. නැත්නම් ශ්‍රම දෙකම හරි. එක්ක ශ්‍රම නැත්නම් සේවක. බලන්න දැන් මේ ප්‍රශ්නෙත් මොකද උනේ? අපහසුවක් තිබුණද නැහැ?
දැන් 3යි කතා කරේ තුනම සරලයි. තුනම සරලයි. ඉතින් ළමයි දැන් හිතන එක හරි. මේ පේපර් එක ලේසි. හිස්තම් පුරන එක අපිට බොහොම ලේසියෙන් කරන්න පුළුවන්. කරන්නේ නැහැනේ. කලේ නැහැනේ මෙච්චර කලේ. ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ. රයිට් බලමු ඊළඟ ප්‍රශ්නේ. 34 යන්න. මුදල් ප්‍රවාහ ප්‍රකාශයක ඇතුළත් ක්‍රියාකාරකම් මූලිකව හිස්තැනක් හා හිස්තැනක් වශයෙන් වර්ග කළ හැකියි. එකවුන්ටින් විශේෂ මේක කරන නිසා මතකනේ එකවුන්ටින් වලටත් මුදල් ප්‍රවාහ ප්‍රකාශ ඕන තරම් ඔයගොල්ලෝ හදලා තියෙනවා. BS වලටත් තියෙනවා. මූල්‍ය කළමනාකරණය නැතිනේ. මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් කියන්නේ මොකද්ද? නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල ව්‍යාපාරයේ තුලට මුදල් ගලා ඒම් සහ ව්‍යාපාරයෙන් පිටතට මුදල් ගලා යාම පිළිබිඹු කරන ලේඛනය. එහෙනම් මේකෙන් කියන්නේ මොකද්ද? ක්‍රියාකාරකම් මූලිකව මුදල් ගලා ඒම්. මුදල් ගලා ඒම්. මුදල් ගලා ඒම්. හා මුදල් ගලා යාම. මුදල් ගලා යාම. වශයෙන් වර්ග කරන්න පුළුවන්. මේකට ලකුණු ලැබෙනවා. මේක උනන් තව විදි තියෙනවා ලියන්න. මොකක්ද? මුදල් ගලා ඒම් කිව්වොත් මොකක්ද ඒක? මොකක්ද ඒක? ආයෝජනද මූල්‍යනද? මොකක්ද කියන්න පුළුවන්? මුදල් ගලා ඒම් කිව්වොත් මොකක්ද ඒක? ආයෝජනනේ. ආයෝජනනේ. ඒක ආයෝජනේ. ආයෝජන දාන්නත් පුළුවන්. අපි අර තුල ලියන්නකෝ ආයෝජන. ආයෝජන කිව්වොත් හරි. දැන් මුදල් ගලා යාම් කියන්නේ මොකද්ද? අපි රැස් කළ මූල්‍ය නැත්නම් මුදල් යෙදවීමනේ. මෙහෙයුම් කියලා කියන්නත් පුළුවන්. වඩා හොඳයි මූල්‍යනේ. ෆයිනෑන්සියල් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ යෙදවීම. තේරුණාද? එහෙනම් මුදල් ගලා යාම් කියන්නේ මුදල් යෙදවීම. එහෙනම් මූල්‍යනේ කියලා කියන්නත් පුළුවන්. ඕන ක්‍රමයක් හරි. මූල්‍යනේ. ඒකත් අමාරු නෑ. දැන් ආයෝජන මූල්‍යනේ අමතකුණා කියනකොට මතක වෙන්න බෑ. මොකද එකවුන්ටින් කරන කෙනෙකුට මේ ටර්ම් දෙක උළුයි තියෙනවා. අමතකුණා සරලම දේ ලියන්න පුළුවන්. ආයන්න. දිගුකාලීන මූල්‍ය තීරණ මොකක් කියලාද කියන්නේ? මොන ව්‍යුහයේද? මතකද? මූල්‍ය කළමනාකරණයේදී ශේෂපත්‍රයක් අරගෙන අපි ශේෂපත්‍රේ පුළුල් ලෙස විග්‍රහ කරලා තේර හතර වටේටම අපි එක එක සංකල්ප මෙව්වට මතකද? එතකොට දිගුකාලීන මූල්‍යන තීරණ තමයි ප්‍රාග්ධන ව්‍යුහය කියන්නේ. ප්‍රාග්ධන. කෙටි කල නම් මුදල්. ප්‍රාග්ධන. ප්‍රාග්ධන ව්‍යුහය හා හිස්තනක් පිළිබඳ තීරණ ලෙස වර්ග කළ හැකියි. එතකොට දිගුකාලීන මූල්‍ය තීරණ පැහැදිලිවම ප්‍රාග්ධන ව්‍යුහයනේ. කෙටි කාලීන මූල්‍ය තීරණ හේවුනම මොකද්ද? මුදල් ව්‍යුහය. දැන් ඒක අහන්නේ නැහැ මේකේ. හා හිස්තනක් පිළිබඳ තීරණ ලෙස වර්ග කළ හැකියි. ඒ කියන්නේ දැන් සමාගමක් වාර්ෂිකව ලාභාංශ ගෙවනවානේ. ඒ ලාභාංශ කියන එකත් වර්ෂයකට වරක්නේ ගෙවන්නේ. තේරුණාද? ඒතර ඒකත් ගෙවන්නේ ගොඩක් වෙලාවට කොටස් හිමියන්ගේ ගිණුම් වලට එක්ක බැර කිරීමෙන් නැත්නම් චෙක්පත් නිකුත් කිරීමෙන්. ඒතර ඒකත් ප්‍රධානම මූල්‍ය තීරණයක් වශයෙන් ගන්න ඕනේ. දැන් මේක තරම් ඒක කියන්නත් එපා. මේක සාම්මෙන්නේ මේ දෙවෙනි කොටස සාර්ථක නැහැ. මේක කියන්න එපා. නැත්නම් දැන් ඔයාලා උනත් හිතේ දැන් ඔයාලටත් මේක තේරෙනවා. දැන් මේක හරියට එන්න ඕනේ දිගුකාලීන මූල්‍ය තීරණ ප්‍රාග්ධන ව්‍යුහය හා. එහෙනම් හිස්තනක් එන්න මොකද? එක්ක එන්න ඕනේ කෙටි කාලීන. කෙටි කාලීන මූල්‍ය තීරණ ලෙස වර්ග කළ හැකියි. එහෙමනම් ඒක වෙන වඩා හොඳයි. තේරුණාද? එහෙම නැත්නම් එන්න ඕනේ ව්‍යුහය හා මේ වගේම කෙටි කාලීන මූල්‍ය තීරණ හිස්තනක් මුදල් ව්‍යුහය වේ. එහෙම ආවනම් හොඳයි. මුත් මෙතන අරන් තියෙන එක ඒ කියන්නේ ඒ පොදුයි. දැන් මේක පොදුනේ. මූල්‍ය තීරණ ප්‍රාග්ධන ව්‍යුහය. එහෙනම් මෙතනට ගන්න මුදල් ව්‍යුහය කියන අර්ථයනේ. දැන් මුදල් ව්‍යුහය කියන එකේ අරන් තියෙන එක විචල්යක් විතරයි. දැන් මෙතන ලාභාංශ තමයි ස්කීම් එක දීලා තියෙන්නේ. අපිට ලාභාංශත් කීත හැකියි. තව මොනවද කියන්න පුළුවන්? අපිට කියන්න පුළුවන් ප්‍රසාද මේ දීමන. ඒකත් කියන්න පුළුවන් එහෙම. ලාභාංශ අතර ප්‍රසාද දීමනත් හරි. ඒ කියන්නේ මේකට මම කියන්නේ ළමයෙකුට විකල්ප පිළිතුරු කීපයක් ලිවිය හැකියි. හැබැයි එහෙම දීලා නැහැ. එතන තමයි වෙච්ච අවාසිය. තේරුණාද? ඉතින් අපිට කරන දෙයක් නෙමෙයි දීලා තියෙන්නේ ලාභාංශ ව්‍යුහය හා ලාභාංශ තීරණ. ලාභාංශ තීරණ. කියන්නේ ලාභාංශ ගත හැකි නමුත් මං කියන්නේ ලාභාංශ ගන්නව නම් තව ප්‍රසාද දීමනක් ලියන්න පුළුවන්. සහනාධාරත් ලියන්න පුළුවන්. පරිත්‍යාග ලියන්න පුළුවන්. ඔය විකල්ප කීපයක් තියෙනවා. ලාභාංශ පමණක් ගත්තේ කියන එක තමයි මට තියෙන ප්‍රශ්නේ. සහ ඔබට ඇති වෙන්න උත්තර ප්‍රශ්නේ ඒකයි. අන්න මේකේ ගැටලුවක් තියෙනවා. මේකෙදි අනිවාර්යෙන් මම දන්නවා ළමයි 99%ක්ම මේක මේ උත්තරේ වරද්දගෙන ලකුණු භාගයක් අහිමි වෙනවා. ගොඩක් වෙලාවට තේරෙනවද? මොකද මේක මම දන්නවා ගොඩක් අය ලාභාංශ කියලා හිතලා ලියන්නේ නැහැ. බයි chance අපි කියන්නේ කනා ෂෝට් ලියනවා කියලා. කනා ෂෝට් ලියුණොත් මිසක ලියන්නේ නැහැ මේකට.
එහෙනම් අඩු ගානේ ලියන්න ව්‍යුහය හා මේ මුදල් පිළිබඳ තීරණ වෙහෙන. අන්න ඒකත් හරි. මුදල් පිළිබඳ තීරණත් හරි. මොකද මෙතන මූල්‍ය තීරණ මෙතන මුදල් පිළිබඳ තීරණ. නේ? ඒතකොට නමුත් අහලා තියෙන්නේ ඒගොල්ලෝ අපේක්ෂා කරන දින කන්ට්‍රෝල් චීෆ් ලාභාංශ. අන්න ඒකේ පොඩි ප්‍රශ්නයක් තියෙන. ඒක ඒ ප්‍රශ්නේ අපි අයින් කරොත් මේකේ ලකුණු දෙකෙන් එකමාරම ගන්න පුළුවන්. භාගයක් තමයි ප්‍රශ්න වෙන්නේ ඕගොල්ලන්ට. රයිට්. ඊළඟ ප්‍රශ්නේ බලමු. රජයේ විසින් ණය සඳහා පොලී ගෙවීම. දැන් ණය ගන්න ඕනේ ඕනම රජයක්. ණය වලට පොලී ගෙවන්න එපා. පොලී ගෙවීම මොන වියදමක්ද? මොන වියදමක්ද? මේ බොහොම ලේසි. මේක ආර්ථික විද්‍යාව කියන විෂයත් අපි කරනවනේ. ආර්ථික විද්‍යාවේ රාජ්‍ය මූල්‍ය පාඩම යටතේ අනිවාර්යයෙන්ම වර්තන හෙවත් පුනරාවර්තන වියදම් සහ ප්‍රාග්ධන වියදම් ඔයගොල්ලෝ හිසේ කෙස් ගන්න කතා කරලා තියෙනවා. නේ? BS වල බොහොම සරලවනේ මේක කරන්නේ. ඉතින් BS අමතක කරලා දාන්නකෝ. ආර්ථික විද්‍යාව කරන කෙනෙකුට මේක කිසිම ප්‍රශ්නයක් නැහැ. නේ? රජයේ විසින් ණය සඳහා පොලී ගෙවීම. ඒ වගේම රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම වගේ මොනවද? වර්තන වියදම්. පැහැදිලිවම වර්තන. පුනරාවර්තනිකවත් හරියා වර්තන. මේකත් කිසිදු අපහසුවක් නැතුව ලියන්න පුළුවන් ප්‍රශ්නයක්. වර්තන වියදමක් වන අතර රෝහලක් ඉදි කිරීම. අන්න රෝහලක් ඉදි කරන්න සල්ලි වියදම් කරාම ඒකේ ප්‍රතිලාභ වසර ගණනාවක් තිස්සේ ලබා ගන්න පුළුවන්. අධිවේගී මාර්ගයක් සඳහා මුදල් වියදම් කරාම ප්‍රතිලාභ දිගු කාලීනව ලැබෙනවා. විශ්වවිද්‍යාලයක් පාසලක් ඉදි කරාම ප්‍රතිලාභ දීර්ඝ කාලීනව ලැබෙනවා. මොනවද ඒ? ඔක්කොම ප්‍රාග්ධන වියදම්. ප්‍රාග්ධන වියදම්. මේක කිසිම අපහසුවක් නැතුව ලියන්න පුළුවන් ඉකෝන් කරන අය නිසා හිතන්නම දෙයක් නැහැ. ඊළඟට ආනයන භාණ්ඩ වලින් ඒකකයක් මත ස්ථාවර අය කරනු ලබන්නේ හිස්තනක් තීරුබදු වන අතර භාණ්ඩයේ අගය අනුව අය කරනු ලබන්නේ හිස්තනක් මත තීරුබදු වේ. මොකක්ද? ඒක චුට්ටක් හිතන්න ඕනේ. තප්‍රභාක් හිතන්න බලන්න. මොකක්ද හිතෙන්නේ? ආනයන භාණ්ඩ වලින් ඒකකයක් මත ස්ථාවර අය කරනු ලබන්නේ. දැන් ඒකකයක් මත ස්ථාවර. ඒ කියන්නේ වෙනස් වෙන්නේ නැහැ. ඒකකයකට රුපියල් 10යි. ඒ වගේ. තේරෙනද? ඒකකට රුපියල් 20යි. ඒකක දෙකක් නම් රුපියල් 40යි. ඒ වගේ. මොකද්ද? විශේෂ තීරුබදු. විශේෂ තීරුබදු. විශේෂ තීරුබදු. වන අතර භාණ්ඩයේ අගය අනුව, ඒ කියන්නේ වටිනාකම අනුව අය කරන්නේ මොනවද? භාණ්ඩයේ අගය අනුව නැත්තම් වටිනාකම අනුව අය කරන්නේ මොනවද තීරුබදුද? භාණ්ඩයේ අගය අනුව අය කරනු ලබන්නේ මොකද්ද? වටිනාකම. ඒ කියන්නේ අගය කියන්නේ වටිනාකම නෙවෙයි, වටිනාකම මත තමයි අය කරන්නේ. තේරුණාද? වටිනාකම මත. වටිනාකම මත. ඒක ටිකක් ළමයිට හිතන්න ඕනේ. නමුත් බැරිම නෑ ලියන්න. තේරුණානේ? අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. තාක්ෂණික කුසලතා ඉතා වැදගත් වුණේ. මතකනේ කළමනාකරණ ඒකකේ සාමාන්‍ය කළමනාකරුවෙක් නැත්නම් වඩා හොඳ කළමනාකරුවෙක් වෙන්න නම් කුසලතා තුනක් ගැන අපි කතා කරානේ. මනෝභාවාත්මක කුසලතා, තාක්ෂණික කුසලතා සහ මොනවද? අන්තර්පුද්ගල කුසලතා. දැන් කළමනාකරණ මට්ටම් තුන මතකයිනේ. මොනවද? අග්‍ර කළමනාකරණ මට්ටම, මධ්‍ය සහ පහළ. නැත්නම් පළමු පෙළ. ෆස්ට් ලයින්. මතකයිනේ. ඒතර තාක්ෂණික කුසලතා කියන්නේ මොකද්ද? කළමනාකරුගේ තනතුරට අදාළව තනතුරේ රාජකාරීන් නිසියාකාරව කරන්න තිබිය යුතු කුසලතා නැත්නම් දැනුම. තේරෙනවනේ? එතකොට ඒ තාක්ෂණික කුසලතා අනිවාර්යයෙන්ම ගොඩක්ම වැදගත් වෙන්නේ පළමු පෙළ නැත්නම් පහළ මට්ටම් වල අයටයි. මතකනේ මනෝභාවාත්මක කියන්නේ බුද්ධිමය හැකියාව. ඒකයි තියෙන්නේ ඉහළ අයටයි. මේක පටගාලේ උත්තරේ එනවා. කිසිම අපහසුවක් තුල යන්න පුළුවන්. එහෙනම් තාක්ෂණ කුසලතා ඊට වැදගත් වනුයේ පහළ එහෙම නැත්නම් ක්‍රම දෙකක් තියෙනවා ලියන්න. පළමු පෙළ කියන්නේ හරියා ලෝව මැනේජර්ස්ලා නැත්නම් ෆස්ට් ලයින් මැනේජර්ස්ලා. පළමු පෙළ දෙකම හරියා. මේ ස්කීම් එකේ මේ දෙකම නැහැ. නමුත් කිසි ප්‍රශ්නයක් නැහැ, ලකුණු ලැබෙනවා. මොකද ඕන ටීචර් කෙනෙක් මේක දන්නවනේ. කළමනාකරුවන් හටවන අතර හිස්තනක් කුසලතා සියලු මට්ටමේ කළමනාකරුවන් හට එක සමානව වැදගත් යන්න. මතකයිනේ? මොකද්ද? සෑම ඒ කියන්නේ අග්‍ර කළමනාකරු, මධ්‍ය කළමනාකරු, පහළ කළමනාකරු කියන තුන්ගොල්ලන්ම යම් යම් සේවක මට්ටම් වල ඇත් එක්ක තමයි ගැටෙන්නේ. එහෙනම් ඒ හැම දිනාටම මොකද වෙන්නේ? අන් අය සමග සහයෝගයෙන් මිත්‍රශීලීව වැඩ කිරීම හැකියාව හැම මට්ටමකම කළමනාකරුවන්ට තියෙන්න ඕනේ. මොනවද ඒ කියන්නේ? මානව කුසලතා නැත්නම් අන්තර් පුද්ගල කුසලතා. අන්තර් පුද්ගල කුසලතා. එක්කෝ මානව එහෙම නැත්නම් අන්තර් පුද්ගල කුසලතා. දෙකම හරියට බව දන්නවනේ. ඒතර මේකත් කිසිම ප්‍රශ්නයක් නැතුව
ෂණිකවම ලකුණු ගන්න පුළුවන් ඕගොල්ලන්ට. ඊළඟට ආයන්න. සේවකයින් වෙත හිස්තනක් සහ විධිමත්ව පවරා දීමේ ක්‍රියාවලිය බලතල පැවරීම ලෙස හැදින්නේ. මතකනේ? මොකද්ද බලතල පැවරීම කියන්නේ? ඩෙලිගේෂන් ඔෆ් පවර්. ඩෙලිගේෂන් ඔෆ් පවර්. ඒතර මේක කියනකොටම මතක් වෙන්න ඕනේ මූලික ඒකකයේ කළමනාකරන පාඩම යුනිට් එක. ඒකේ පාඩම් පරිච්ඡේදය මොකද්ද? ඕගනයිසින් නැත්නම් සංවිධානකරණය. සංවිධානකරණයේ තමයි අර කාර්යයන් හඳුනගෙන වැඩ බෙදලා දෙපාර්තමේන්තුව ඇති කරලා මොකද කරන්නේ? බලතල පැවරීම කරන්නේ. ඒකෙන් කරන්නේ මොකද්ද? සේවකයින් වෙත අධිකාරිය සහ වගකීම් නේ. සේවකයන්ට යම් තනතුරක වැඩ කරන්න දීලා අධිකාරියක් නැතුව වැඩ ගන්න බෑනේ. තනතුරකට පත් කරගත්තරම එයාට වැඩ කරන්න බෑ. දැන් සරල උදාහරණයක් මම කියන්නම්කෝ. ඕගොල්ලෝ කවදා හරි ඉගෙනගෙන විශ්වවිද්‍යාල උපාධියක් අරගෙන ඉස්කෝලේක ගුරුපත් වීමක් ලැබලා යනවා. ගියාම විදුහල්පතිතුමාව හොඳින් පිළිගන්නවා. පිළි අරගෙන කියන මෙන්න ස්ටාෆ් රූම් එක. එහෙනම් එතනට යන්න කියලා කියනවා. හරිද? ගියාට එහෙම එතනින් එහාට යමක් කරන්න පුළුවන්ද? බෑ. විදුහල්පතිවරයා අනිවාර්යයෙන්ම කාලසටහනක් දීලා එක් පන්තිවල එක විෂයක් හරි විෂයන් කීපයක් හරි උගන්වන්න ඔබට බලය දෙන්න ඕනේ. ඒක තමයි වැඩ කරන්න පුළුවන්. එහෙනම් ඒක තමයි අධිකාරිය කියන්නේ. අධිකාරිය දුන්නට පස්සේ ස්ටාෆ් රූම් එකට ඉන්න පුළුවන්ද? බෑ. නියමිත වෙලාවල වලට ගිහිල්ලා ක්ලාස් රූම් වල උගන්වන්න ඕනේ. ඒක තමයි වගකීම කියන්නේ. එහෙනම් සේවකයින් වෙත අධිකාරිය. අනිත් වචනේ මතකයි නේද? ස්කීම් එකේ තියෙන අධිකාරිය නමුත් අනිත් වචනවල ලකුණු දෙන්න මොකද්ද? බලතල කිව්වත් හරි දෙකම හරි. ඔතොරිටි කියන එක අධිකාරිය නැත්නම් බලතල. සහ මොකද්ද? වගකීම්. මොකද අධිකාරිය පැවරීමත් සමගම ඔටෝමැටිකලි පවරන්නේ අධිකාරිය. හරිද? අධිකාරිය පැවරීමේදී නීතිය පව උපකල්පනය කරනවා. මොකද වගකීමත් පැවරු විදියට. ඔටෝමැටිකලි වගකීම ඇති වෙනවා. එහෙනම් අධිකාරිය සහ වගකීම් විධිමත්ව පවරා දීමේ ක්‍රියාවලිය තමයි බලතල පැවරීම ලෙස හඳුන්වන්නේ. ඒකෙත් මේ ප්‍රශ්නෙත් කිසිම ගැටලුවක් නැහැ. ලකුණු දෙකම ගන්න පුළුවන්. බලමු ඊළඟ ප්‍රශ්නයත්. වරලත් ලාභියා විසින් දල හිස්තනක් වටිනාකමේ ප්‍රතිශතයක් ලෙස වරලත් හිමියා වෙත ගෙවී යුතු වන්නේ මොකද්ද? තප්පර පහක් කල්පනා කරලා බලන්න. බොහොම ලේසි. දැන් මතකනේ වරලත් වෙළඳාම කියන්නේ අද ලෝකේ ප්‍රවණතාවක්නේ. එන්නම දියුණු වෙන සංකල්පයක්නේ. එතකොට ප්‍රධාන ව්‍යාපාරය තමයි වරලත් හිමියා කියන්නේ. එයාගේ නිමෙවුම් එයාගේම වෙළඳ නාමය එක්ක සන්නම් නාමය යටතේ එක්ක නිපදවා විකුණන්න නැත්නම් එයාගෙන් මිලදී අරන් විකුණන්න. දැන් ප්‍රධාන ආයතන ඕගොල්ලෝ කියලා හිතන්නකෝ. මම තමයි වරලත් ලාභියා. හරිද? මම ඕගොල්ලන්ගේ නිමෙවුම් ඕගොල්ලන්ගේ ට්‍රේඩ් නේම් එක යටතේ එක්ක නිෂ්පාදනය කරලා විකුණන්න. නැත්නම් මම ඕගොල්ලන්ගේ නිෂ්පාදිත මිලදී අරගෙන ඕගොල්ලන්ගේ ට්‍රේඩ් නේම් එකෙම විකුණන්න බලය ගන්නවා. ඕකනේ වරලත් වෙළඳාම කියන්නේ. ඒතර මම නිපදවන සෑම ඒකකයක් පාසම මම ඔයගොල්ලන්ට ගාස්තුවක් ගෙවන්න ඕන. එහෙම නැත්නම් මම විකුණන ඒකකයක් පාස ගෙවන්න ඕන. දැන් මම නිෂ්පාදනය කරලා විකුණන බලය ගත්තොත් නිපදවන ඒකක නැත්නම් නිමෙවුම් මත ගෙවන්න ඕන. නිපදවන සෑම ඒකකයක් මත ගෙවන්න ඕන. දැන් ඇමරිකාවේ තමයි කොකාකෝලා බෙවරේජස් ආයතනයේ මූලස්ථානය තියෙන්නේ. ඒකෙම ෆ්‍රැන්චයිසිප් එක තමයි ලංකාවේ තියෙන්නේ. දැන් ලංකා කඩුවෙල කැල්ලිගා ගසබඩ ෆැක්ටරි කොකාකෝලා හදන්නේ. ඒතර අපේ රටේ කොකාකෝලා බෙවරේජස් සමාගම කියන්නේ අරයාගේ මේ අනුබද්ධ ආයතන ෆ්‍රැන්චයිසි වරලත් ලාභියා. එහෙනම් අපේ රටේ කොකාකෝලා බෙවරේජස් සමාගම කියන වරලත් ලාභියා නිපදවන සෑම කොකාකෝලා බෝතලයකින්ම ගාස්තුවක් ගෙවන්න ඕනේ ඇමරිකාවට. මේ ඔක්කොම ටිකේ ප්‍රොඩක්ෂන් දැන් බුරු කරන්න බෑනේ. දැන් අන්තර්ජාල පහසුකම් කේබල් පණිවිඩ නැති දෙයක් නැහැනේ. බුරු කරන්න බෑ. ප්‍රොඩක්ෂන් රිපෝට් එකක් දිනපතාම අරයට යවන්න ඕනේ. ඒ ප්‍රොඩක්ෂන් රිපෝට් එකේ තියෙනවා නම් කොකාකෝලා බෝතල් ලක්ෂ එකමාරක් කියලා අපි දුම් බෝතලයකට අපි දන්නේ නැහැ ගාන කීයද කියලා අපි දුම් රුපියලක් කියලා. එහෙනම් කොකාකෝලා බෝතල් ලක්ෂ එකමාර රුපියල් ලක්ෂ එකමාරක් අනිවාර්යයෙන්ම account එකට බැර කරන්න ඕනේ. මොකද ඒකට කියන්නේ මොන කාර්යයද? පුරස්කාරය. අනුන්ගේ ඕනෑම දේපලක් වස්තුවක් අපි පාවිච්චි කරලා අපි ආදායමක් ලබනවා නම් ඒ සඳහා අපි ගෙවන ගාස්තුව අපි නම් කරන්නේ මොකද්ද? පුරස්කාරය. ඉංග්‍රීසි ටර්ම් එක මතකයිනේ රොයල්ටි නේ. රොයල්ටි. එහෙනම් මේකට එන්නේ වරලත් ලාභියා විසින් දල නිමෙවුම් වටිනාකම. දල නිමෙවුම් කිව්වත් කමක් නැහැ. එහෙම නැත්නම් විකුණුම් කිව්වත් කමක් නැහැ. දෙකම ලකුණු දුන්න ස්කීම් එකේ මේ දෙකම දාලා තියෙනවා. වටිනාකම ප්‍රතිශතයක් ලෙස වරලත් හිමියා වෙත ගෙවිය යුතු වන්නේ මොකද්ද? පුරස්කාරය. අනිවාර්යෙන් පුරස්කාරය වෙනවා. පුරස්කාරය නැතුව විකල්ප පදයක් මේකට නැහැ. පුරස්කාරයම විය යුතුයි. ගාස්තු කියන ලකුණු දෙන්නේ නැහැ. පුරස්කාරය. ඒක ලේසි ප්‍රශ්නයක්.
බලමු ආයන්න. රේගු බන්ධිත ගුදම් තුල මොනවද බන්ධිත ගුදම් කියන්නේ? බොන්ඩඩ් වෙයර්හවුස් කියන්නේ තීරුබදු ගෙවනකම්. නැත්නම් තීරුබදු නොගෙවූ භාණ්ඩ තැන්පත් කරන ගුදම් තමයි බන්ධිත ගුදම් කියන්නේ. තීරුබදු ගෙවූ භාණ්ඩ තැන්පත් කරන ගුදම මොකද්ද? සාමාන්‍ය ගුදම. ජෙනරල් වෙයර්හවුස්. තේරුණාද? එහෙනම් රේගු බන්ධිත ගුදම් තුලදී ආනයනය කළ භාණ්ඩ සඳහා වටිනාකමක් එකතු කිරීමෙන් පසුව අපනයනය කිරීම. මතකයිනේ? විදේශයන්ගෙන් ද්‍රව්‍ය ආනයනය කරලා රේගුවේ ගුදම් තුලදීම මිශ්‍ර කිරීම, වර්ග කිරීම, තේරීම, ඇසුරුම් කිරීම වැනි දෙයක් කරලා කරා මොකද මේක වටිනාකම වැඩි වෙනවනේ. කළා නැවත අපනයනය කරනවා. අපේ රට තුලට ගන්න මොකද්ද? අන්තරාල. මතකයිනේ? අන්තරාල. අපේ රට තුල කම්හල් වලට ගෙනල්ලා යම් වෙනස්කම් කරලා නැවත එවුත් මොකද්ද? ප්‍රති අපනයන. එහෙනම් රේගු බන්ධිත ගුදම් තුලදී ආනයනය කළ භාණ්ඩ සඳහා වටිනාකමක් එකතු කිරීමෙන් පසු ඒ කියන්නේ එක්කෝ මිශ්‍ර කරලා, වර්ග කරලා, විශේෂයෙන්ම ඇසුරුම් කරලා, ලේබල් කරලා යවන එකට. හරිනේ? වටිනාකමක් එකතු කිරීමෙන් පසුව අපනයනය කිරීම අන්තරාල වෙළඳාම. එන්ටර්පෝට් ට්‍රේඩින් රිසීන්නේ අන්තරාල වෙළඳාම. වන අතර ආනයනය කරන උපකරණ මේක උපකරණ කියන එක මම කැමති නෑ කමන්නේ. උපකරණ භාවිතයෙන් පසුව නැවත එම රට වෙත යැවීම මොන අපනයනයේද? ප්‍රති අපනයන. ඒ කියන්නේ ඒ උපකරණ වරායෙන් එළියට ගන්නවා. අරගෙන අපේ කර්මාන්තශාලා තුල ගේනවා. ගෙනල්ලා භාවිතා කරලා නැවත යවනවා. ඒකට මොකද්ද කියන්නේ? ප්‍රති අපනයන. මේ උපකරණ කියන රකමැතියයි. හැම වෙලාවෙම ගෙන්නන උපකරණද නැහැනේ. අපි අමුඩාව ගෙන්නවන්නේ නැද්ද? දැන් ඇඟලුම් කර්මාන්තයට අවශ්‍ය විශේෂයෙන්ම නූල් වර්ග විශාල ප්‍රමාණයක් ගෙන්නන විදේශයන් ගෙන්නේ. ගෙන්නලා අපේ රටේ ඇඟලුම් කම්හල් වලදී ඒවා රෙදි බවට ඇඟලුම් බවට පත් කරලා නැවත යවනවා. ඒක මොකද්ද? ප්‍රතිඅපනයන. ඒතර උපකරණ කතාවක් නෙවෙයි. උපකරණ දාපු එකට තමයි කැමතිද මේක දැම්මනම් හරි ආනයනය කරලාද ද්‍රව්‍ය. පැහැදිලිද? රයිට්. කවන්නේ ඒක අදහස තේරුණාද ඔයගොල්ලන්ට? ඒ ලේසියෙම ලියන්න පුළුවන්. මේකෙත් ලකුණු දෙක කිසිම ප්‍රශ්නයක් නැතුව ගන්න පුළුවන්. දැන් එක ප්‍රශ්නයක කොටසක් විතරයි උල්ලුනේ. මේක මේ ප්‍රශ්නෙත් කිසිම ප්‍රශ්නයක් නැතුව ගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ බලමු. නිෂ්පාදනය කරන ඒකක සංඛ්‍යාව අනුව වෙනස් වන්නේ හිස්තන පිරිවැය. මතකයිනේ? ලාභ සමච්ඡේද ලක්ෂ්‍ය විග්‍රහය මතක් කරන මේ ප්‍රශ්නේ කියනකොටමනේ. නිෂ්පාදනය කරන ඒකක සංඛ්‍යාව අනුව වෙනස් වන්නේ. ඒක නිෂ්පාදනය කරන ඒකක වැඩි වෙනවා. අඩු නම් අඩු වෙනවා. මොන පිරිවැයද? විචල්්‍ය පිරිවැය. ටග්ගාල උලුරන එක විචල්්‍ය පිරිවැය. වේරියබල් කොස්ට්. වන අතර නිශ්චිත නිෂ්පාදන ඒකක සංඛ්‍යාවක් තුල වෙනස් නොවන්නේ. ඒ කියන්නේ යම් මට්ටමක් දක්වා නිෂ්පාදනය වැඩි වුණාට වෙනස් වෙන්නේ නැහැ. විශාල වශයෙන් නිෂ්පාදනය වැඩි වුණොත් වැඩි වෙනවා. මතකනේ? ස්ථාවර පිරිවැය කියන්නේ සදාකල් වෙනස් වෙන්නේ නැහැ කියන එක නෙවෙයිනේ. යම් මට්ටමක් දක්වා නිෂ්පාදනය වෙනකම් ඒක වැඩි වෙන්නේ නැහැ. හැබැයි ඒ මට්ටමෙන් එහාට ගියොත් ස්ථාවර පිරිවැය පව වැඩි කරන්න වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු අපි මහන මැෂින් 25ක් තියාගෙන පුංචි බිල්ඩින් එකක ඇඟලුම් කම්මල පවත්වාගෙන යනවා. ඒතකොට මේ බිල්ඩින් එක හදන්න අපි තුමු රුපියල් ලක්ෂ 25ක් ගියා කියලා. දැන් ඉල්ලුම වැඩි වෙලා අපිට තවත් මහන මැෂින් 15ක් 20ක් වැඩි කරගන්න වෙනවා. දැන් මේ බිල්ඩින් එක මදි. එහෙනම් මොකද වෙන්නේ? අන්න එහෙමනම් තව බිල්ඩින් කෑල්ලක් හදන්න වෙනවා. ඒත් ලක්ෂ 25ක් යයි. එහෙනම් තේරෙනවද? ඒ වගේ එක්තරා මට්ටමකින් එහා නිෂ්පාදනය ගියොත් ස්ථාවර පිරිවැය බව වෙනස් වෙනවා. එහෙනම් මේක ස්ථාවර පිරිවැය. මේ ප්‍රශ්නෙත් කිසිම ගැටලුවක් නැහැ. හැමෝටම ලකුණු ගන්න පුළුවන්. ආයන්න. ව්‍යාපාර සැලැස්මක් මගින් ව්‍යාපාරයක හිස්තැනද ඒවා ළඟා කර ගැනීමට භාවිතා කළ යුතු හිස්තැනද විස්තර කරේ. මොකක්ද ප්‍රශ්නේ? මේක අමාරු නෑ. ව්‍යාපාර සැලැස්ම මතකනේ අපේ සිලබස් එක අවසාන පාඩම බිස්නස් ප්ලෑන්. ව්‍යාපාර සැලැස්මක් මගින් ව්‍යාපාරයක හිස්තැනක්ද ඒවා ළඟා කර ගැනීමට. ඒවා ළඟා කර ගැනීම කියද්දී අපිට කරන්ට් එක වදිනවා වගේ තේරෙන මොකද්ද කියලා මේනේ. දැන් ව්‍යාපාර සැලැස්මක් මගින් ව්‍යාපාරයක කිව්වො නිකන් මොනවද වගේ අන්දමන්ද වෙනවනේ. නමුත් මෙතනට එන්නකෝ. ඒවා ළඟා කර ගැනීම. ඒවා ළඟා කර ගැනීම කියද්දී මෙතන උත්තරේ එන්න ඕනේ. ළඟා කර ගැනීමට භාවිතා කළ යුතු ද විස්තර කරේ. තප්පර 5ක් දෙන්නම්. හිතන්න බලන්න. මොකද හිතෙන්නේ? දැන් මෙතනින් පැහැදිලි වෙන්න පුළුවන්. උත් මෙතනින් පේනොත් ඒවා ළඟා කරගන්න කියන මොකක්ද? ඉලක්ක. අරමුණු. එහෙනම්
ව්‍යාපාර සැලැස්මක් මගින් ව්‍යාපාරික අරමුණු. පැහැදිලිම අරමුණු. අරමුණු කිව්වත් කමක් නැහැ. එහෙම නැත්නම් ඉලක්ක කිව්වත් කමක් නැහැ. ඉලක්කද ඒවා ළඟා කර ගැනීමට භාවිතා කළ යුතු මොනවද? ක්‍රම සහ විධි. නැත්නම් ක්‍රමෝපායන්ද? උපාය මාර්ග. ඒක කිව්වත් හරිනේ. ක්‍රමෝපායන්ද? ක්‍රමෝපායන්. ක්‍රමෝපායන්. ද තියෙනවනේ ඕනේ නැද? නැත්නම් උපාය මාර්ග. බොත්තාසේ. උපාය මාර්ගද විස්තර කරනවා. හරිනේ බිස්නස් ප්ලෑන් එක ඉලක්කයක් තියෙනවා. අපි ඉලක්ක ජයග්‍රහණය කරන්න මොනවද කළ යුත්තේ? අපේ උපාය මාර්ගත් අනිවාර්යයෙන්ම විස්තර කරනවා. හරිද? එහෙනම් මේ ප්‍රශ්නෙත් ගැටලුවක් නැහැ. ලකුණු ගන්න පුළුවන්. දැන් බැලුවොත් එකකට ප්‍රශ්නයක් නැහැ නේ. එකකට විතරක් ප්‍රශ්නයක් වුණේ අර පේපර් එකේ අර තිබිච්ච අර උදාසීන උත්තර නිසානේ. ඊළඟට අපි බලමු ඊළඟ ප්‍රශ්නය. අයන්. නිෂ්පාදකයෙකු විසින් එකම සන්නමක් යටතේ භාණ්ඩ පෙළක් ඉදිරිපත් කිරීම. මතකද? නිෂ්පාදකයෙක් එක සන්නමක් යටතේ භාණ්ඩ එකක් නෙවෙයි කීපයක් ඉදිරිපත් කරනවා. දැන් ලංකාව උණු තරම් තියෙන එවැනි සන්නම් නේ. දැන් බලන්න සිංගර් සමාගමේ මහාන මැෂින් රිදි ශෝධනයන්ට තව විවිධ වූ විදුලි උපකරණ වලට තියෙනවද වෙන වෙනම සන්නම් නෑ ඔක්කොම සිංගර්. ඒ වගේ එකම සන්නමක් යටතේ භාණ්ඩ පෙළක් නැත්නම් වැලක් ඉදිරිපත් කරනවා. නම් ඒකට කියන්නේ මොන සන්නම කියලාද කියන්නේ? ෆැමිලි බ්‍රෑන්ඩ් නේ. පවුල් සන්නම. හැමෝම දන්නවනේ පවුල් සන්නම. කිසිම ප්‍රශ්නයක් නෑ ඒකේ. පවුල් සන්නම. පවුල් සන්නම ලෙස හඳුන්වන අතර නියමිත වෙළෙන්දෙකු වෙනුවෙන් සන්නමක් නිර්මාණය කිරීම හිස්තනක් සන්නම ලෙස හැඳින්වේ. ඒකේ පොඩි අවුලක් තියෙනවා මේක උත්තරේ පුළුවන් ගන්න. අර නියමිත වෙළෙන්දෙකු වෙනුවෙන් සන්නමක් නිර්මාණය කරනකොම නිකන් මොකක්ද ඒක තේරුම? නිෂ්පාදකයා විසින් නිර්මාණය කරලා දෙනවා වගේ එකක් නෑ. මේක එහෙම නෙවෙයි. මේක කියන්නේ කිසියම් නිෂ්පාදකයෙක්ගෙන් භාණ්ඩ අරගෙන වෙළෙන්දෙක් ඒ වෙළෙන්ද විසින් ඒ භාණ්ඩයට සන්නමක් දීලා මාකට් එකට දානවා. තේරුණාද? ඒ අදහස මේකේ හරියට කියන්නේ මේකේ විකෘති කරන ප්‍රශ්නේනේ. නමුත් ඔබට හානියක් කරන්න බෑ මේකේ. දැන් උදාහරණයක් වශයෙන් සහල් නිෂ්පාදනය කරන්නේ කවුද? ඔබ. ඔබ තමයි ගොවියෝ. නමුත් ඔබ වෙළඳ පොළට ඒක ඇසුරුම් කරලා විකුණන්නේ නැහනේ. මම ඔබෙන් මිලදී ගන්නවා. මම මහා පරිමාණ වෙළෙන්දෙක්. තේරුණාද? මම මහා පරිමාණ වෙළෙන්දෙක්. මම ඕගොල්ලන්ගේ සහල් අරගෙන සමහර පිරිසිදු කරලා නැත්නම් වී අරගෙන ඒව කොටලා පිරිසිදු කරලා තේරුණාද? එක එක රතු හාල් සුදු හාල් වශයෙන් වෙන් කරලා පැකට් කරලා ඇසුරුම් කරලා මම දානෝ නම. තේරුණාද? අපි හිතමු මොනවද දාන්නේ? අපි හිතමු හන්තාන සහල්. එහෙම නැත්නම් වතු සුදු සහල්. තේරුණාද? අරලිය සහල් කියලා මම නම් දානවනේ. අන්න එහෙනම් ඒක මමයි දාන්නේ. වෙලෙන්දයි දාන්නේ. දැන් මෙතන කියන්නේ හඳුන්වන අතර නියමිත වෙලෙන්දකු වෙනුවෙන් සන්නමක් නිර්මාණය කිරීම කොහොම නිකන් වෙන කෙනෙක් හදනවා වගේ නෑ. වෙලෙන්දයි හදන්නේ. අන්න එතන තමයි පොඩි ගැටලුවක් තියෙන්නේ. නමුත් ප්‍රශ්නේ සමස්තය අහද්දි තේරෙනවා මේ අහන්නේ මොකද්ද? පෞද්ගලික සන්නම කියන්නේ. ඒ වගේ නිෂ්පාදකයෙක්ගෙන් භාණ්ඩ අරගෙන වෙලෙන්දා විසින් ඇසුරුම් කරලා මාකට් එකට දාද්දි වෙලෙන්ද දානෝ සන්නමක්. ඒක තමයි පෞද්ගලික සන්නම් කියන්නේ. පර්සනල් බ්‍රෑන්ඩ්. පෞද්ගලික සන්නම්. පෞද්ගලික සන්නම්. අයන ඉලක්ක ඉපයීම් මත මිල කිරීමේදී හිස්තනක් පදනම් වන අතර පවත්නා මිල මත මිල කිරීමේදී හිස්තනක් පදනම් වේ. ඉලක්ක ඉපයීම් මත කියන්නේ මොකද්ද? මම කිසියම් මුදල් ප්‍රමාණයක් කිසියම් ව්‍යාපාරයකට ආයෝජනය කරන්නේ වෙනත් විකල්ප ආයෝජන තියෙද්දිනේ. තේරෙනවද? එහෙනම් විකල්ප ආයෝජනය කළා නම් ලබන්න පුළුවන් ඉපෙවුමට වඩා මං ඉපෙවුමක් ලබන්න පුළුවන් විදිහට තමයි මිල කරන්නේ. ඒ කියන්නේ මොකද්ද? පිරිවැය. ඉලක්ක ඉපෙවීම මත මිල කිරීමේදී පිරිවැය තමයි පදනම් කරගන්නේ. අතර පවත්නා මිල කියන්නේ මොකද්ද? වෙළඳ පොලේ තරංකරු ගොඩක් ඉන්නවා. ඒ තරංකරුත් අනුගමනය කරන මිලම තමයි පවත්නා මිල කියන්නේ. කරන්ට් ප්‍රයිස් එක. අපි අනුගමනය කරන්නේ ඒකමයි. මොකද තරංගකාරීත්වය. මොකද තරංගකාරවෝ තව ඉන්න නිසා තරංකාරීත්වයක් තියෙන නිසා මට ඕන මිලක් නියම කරන්න බෑ. මම අඩු මිලක් නියම කරොත් බාල භාණ්ඩයක් කියලා ගන්නෙ නෑ. වැඩි මිලක් නියම කරොත් මගෙන් ගන්න නෑ. තව තරංකරුවෝ ඉන්න නිසා. ඒ නිසා මමත් අනුගමනය කරන්නේ තරංගකරුවන්ගේ මිලමයි. එහෙනම් තරංගකාරීත්වය තමයි ඊතර පදනම් වෙන්නේ. එහෙනම් මුල් එක පිරිවැය පදනම් වන අතර පවත්නා මිල මත මිල කිරීමේදී මොකද්ද? තරංගකාරීත්වය පදනම් වෙන්නේ. තරංගයකොත් ඇති. තරංගකාරීත්වය. තරංග එළියුවත් ඇති පදනම් වේ.
එතකොට මේකෙත් ඔයගලන්ට ලොකු ගැටලුවක් ආවේ නැහැ. මෙතන ආවෙන අර පෞද්ගලික සම්මේ අර වෙලෙන්ද විසින් වෙලෙන්ද කවුරු හදලා දෙන වගේ එකක් යනවනේ. පොඩ්ඩක් අපේ අදහස වෙන පැත්තකට හැරෙන්නේ නැහැ. නමුත් අපි දන්නවා මේ අහන්නේ මේකයි කියලා සමස්ත ප්‍රශ්නේ තේරෙන්නට ඕනේ. ඒ වරම මේකෙත් කිසිම ප්‍රශ්නයක් නෑ. අන්තිම එක 40 හිස්තැන් ප්‍රශ්න අන්තිම එක. විදේශීය වෙළඳාමේදී මුදල් ගෙවීම සඳහා මුදල් ගෙවීමට මේ කියන්නේ මොකද්ද? ගෙවීම උපකරණ. ඒකේ ප්‍රශ්නේ කියවනකොටම අදහස එනවනේ. විදේශීය වෙළඳාමේදී මුදල් ගෙවීම සඳහා බැංකු හිස්තනක් හා හිස්තනක් ලිපිය යොදාගත හැකි වේ. තැන් දෙකෙන් උත්තර දෙක එනවා. මේක හරිම ලේසි. මේක නම් මම කියන්නේ ලේසි වැඩි. ඔයාලට කරන අගෞරවයක් මේ ප්‍රශ්නේ මම කියන්නේ. ලේසි වැඩිනේ මේකනේ. මොකද උත්තරේ දෙනවා තැන් දෙකෙන්. විදේශ වෙළඳාමේදී මුදල් ගෙවීම. කියන්නේ ගෙවීම පියවන්න. සදා බැංකු කියන්නේ මොකද්ද? බැංකු කියන්නේ මොකද්ද? බැංකු අනකර. බැංක් ඩ්‍රාෆ්ට් නේ බීඩි. බැංකු අනකර. බැංකු කියලා නැතුණාම තමයි හොඳ. බැංකු අනකර. හා හිස්තනක් ලිපියක ඇද්දි උත්තර එනවනේ. මොන ලිපියද? වෙනත් ලිපියක් නැහැ නේ ගෙවීම පියවන්න මොනවද? ණයවර ලිපිය. බොහොම ලේසි. ඒ කියන්නේ උත්තර දෙකේ භාගයක් දීලා ඒක අපරාධයි. ණයවර ලිපිය. කමක් නැහැ. වාසියක්. ඔබටත් ඒ වගේ ප්‍රශ්න ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ණයවර ලිපිය දාගත හැකි වේ. ඇසුරුමක මූලික අරමුණ වනුයේ භාණ්ඩේ හිස්තනක් වුවද වර්තමානයේ එය හිස්තනක් උපකරණයක් ලෙසද භාවිතා වේ. මොකද මේකෙන් දැන් ඇසුරුමක් ගැන දන්නවනේ අපි ඇසුරුමක අපි ප්‍රභේද තුනක් කතා කරා. ප්‍රාථමික ඇසුරුම්, ද්විතීයික ඇසුරුම්, තෘතීය ඇසුරුම්. එක් මට්ටම් වල ඇසුරුම් වලදී ඒ ඇසුරුම් කරන්නේ ඒ ඇසුරුම් මට්ටම් වල අරමුණු කතා කරා. මේ හානේ සමස්තයක් වශයෙන් පොදුවේ. ඇසුරුමක මූලික අරමුණ මොනුවේ භාණ්ඩය මොකද්ද? මොකද්ද? ඇසුරුමක් තියෙන්නේ භාණ්ඩෙට මොනවටද? ආරක්ෂාවට. ඇසුරුමක් නැත්නම් භාණ්ඩය එක්ක නැශ්‍ය වෙනවා. දැන් කිරිපිටි හිතන්නකෝ. කිරිපිටි නිකම්ම අර පාම් පිටි කියන වගේ ගෝණි වල දාලා ගෙනන මොකද වෙන්නේ? දවසක් දෙකක් යනකොට අනිවාර්යයෙන්ම හුලං ඇදලක නැශ්‍ය වෙනවනේ. පාවිච්චි කරන්න බැරි වෙනවනේ. ආරක්ෂාව. ඊළඟට දැන් ඔය සමහරට බින්දෙන සුළු දේවල් කාඩ්බෝඩ් ඇසුරුම් වල දාන්නේ මොකද? ඒත් ආරක්ෂාව නේ. එහෙනම් ප්‍රධානම දේ තමයි ආරක්ෂාව. ආරක්ෂාව වුවද වර්තමානයේ එය මොකද්ද? මොන උපකරණයක්ද? ඇසුරුමත් අද මොකද්ද? ප්‍රවර්ධන උපකරණයක් නේ. ඇසුරුමෙන් අපි මිලදී ගන්න පොළඹවනවා. අපි මුලින් බලන ඇසුරුම ලස්සන නම් මොකද වෙන්නේ? අපේ හිත යනවා. අපි භාණ්ඩේ කරා කාන්දම් වගේ ආකර්ෂණය වෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම අද ඒක මොකද්ද? ප්‍රවර්ධන උපකරණයක්. ප්‍රවර්ධන. නමුත් මේකට අලෙවිකරණ කියලා ලිව්වත් ලකුණු දුන්නා. අලෙවිකරණ කියලා දුන්නා. වඩා හොඳම එක තමයි මම ඉස්සෙල්ලා ලිව්වේ මොකද්ද? ප්‍රවර්ධන උපකරණයක් ලෙසද භාවිතා වේ. මේකෙත් ගැටලුවක් නැහැ. එහෙනම් ප්‍රශ්න 10න් අර ආකොඩ එක ප්‍රශ්නයක ආකොඩසක් විතරක් මම පොඩි ප්‍රශ්නයක් වුණා ඕගොල්ලන්ට. ඒ හැරෙන්න එහෙනම් ඒ ලකුණු භාගය අයින් කරන්නකො. ලකුණු කීයද? දෙවරක් 10 20යිනේ. ලකුණු එහෙනම් 19ම ආරම්භ ගන්න පුළුවන්. ඉතින් ඇයි මේ වරද්දන්නේ මේවා? මොන තැනින්ද ඔයගොල්ලෝ වරද්දන්නේ? මෙච්චර මේ අමාරු නෑ. අත්‍තරම ඕගොල්ලෝ හිතන එක හරි. ඔයාලා කියන්නේ BS එකේ ෆස්ට් පේපර් එක ලේසි. ඇත්තටම ලේසි තමයි. ඉතින් ලේසි උනාට ගත්තේ නැහැ අතීතේ ළමයි. ලකුණු ටික. ඒකනේ මම කියන්නේ. හරියට විෂය නිර්දේශයේ සෑම පාඩම් පරිච්ඡේදයකින්ම උගන්වපු විෂය කරුණු Taman ළඟ තියෙනවා නම් අමාරුවක් නැහැ. ඒක නැත්තම් ඉතින් අමාරු තමයි. පේපර් එක ලේසි. ඒත් ඉතින් Taman පාඩම් පරිච්ඡේද වල විෂය කරුණු Taman දැහැගෙන නැහැනේ. ඉතින් දැහැගත්තේ නැත්තම් මොනවද දෙන්නේ? Taman ළඟ උත්තර තියෙන්නේ නැහැ. සපයන්න නේ. රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්න වර්ගයත් ඒකත් සැපීම් වර්ගයේ ප්‍රශ්නමයි. නිශ්චිත පිළිතුරු සපයන්න. මුලින්ම 41 වෙනි ප්‍රශ්නය. කේවල ස්වාම ව්‍යාපාරයක වාසිය අවාසි දෙක බැගින් ලියන්න. බලන්න ස්ටාර්ට් එකම හොඳයිනේ. සරලම ප්‍රශ්නයක් දීලා තියෙන්නේ. ලංකාව ඕනම ළමෙක් තනි පුද්ගල ව්‍යාපාරය ඉගෙනගෙන තියෙනවා. වාසිය අවාසි කතා කරලා තියෙනවා නේ. ඕනම පාසලක උගන්වලා තියෙනවා. කාටවත් නෑ කියන්න බෑනේ. ඕනතරම් වාසි ලියන්න පුළුවන් නේ. වාසි දෙකයි අහන්නේ. දෙක බැගින්. මෙතන වාසි දෙකට ලකුණු භාගය බැගින් 1යි. අවාසි දෙකට භාගය බැගින් 1යි ලකුණු දෙකක් ලැබෙන විදිහට. මොනවද? එකක් තමයි එක වාසියක් තමයි ස්වාධීන තීරණ ගන්න පුළුවන්. නේ කාගවත් අහන්න දෙයක් නැහැ. එකම අයිතිකරු මම. අයිතිකරුත් මම, කළමනාකරුත් මම, සේවකයාත් මම. එහෙනම් ස්වාධීන තීරණ ගන්න පුළුවන්. ස්වාධීන තීරණ ගත හැක. ස්වාධීන තීරණ ගත හැක. ඒ වගේම ලාභය මොකද වෙන්නේ? කාටවත් බෙදනවද? කාටවත් දෙන්නේ. ලාභය තනියම. එහෙනම්
ලාභ තනිව භුක්ති විඳිය හැක. හරිනේ. ස්වාධීන තීරණ ගන්න පුළුවන්. ලාභය තනිව භුක්ති විඳින්න පුළුවන්. තව ඕන තරම් වාස් තියෙනවනේ. තමන්ගේ කැප කරන තරමට ලාභ වැඩි කරගන්න පුළුවන්. කැප කරන තරමට ලාභ වැඩි කරගන්න පුළුවන්. තේරෙනවද? අනික හිමිකරුට ස්වාධිපත්‍යයක් තියෙනවා. කාටවත් යටත් නැහැනේ. තේරෙනවද? ඒක තමන්ගේ බොස් තමන්මයි. බොස්ලා නැහැ. එහෙනම් අනිවාර්යයෙන් හිමිකරුට ස්වාධිපත්‍යයක් තියෙනවා. අනික නීතිම බෙදීම අඩුයි. මොකද මේවට විශේෂිත වූ නීතියක් නැහැනේ. පොදුවේ හැමෝටම බලපාන නීති මෙයාට බලපානවා. මෙයාට කියන විශේෂ නීතියක් නැහැ. ඒ නිසා අපි කියන්නේ මොකද්ද? නීතිමය බලපෑම් අඩුයි. ඒ වගේම ආරම්භ කිරීම හරිම පහසුයි. හරිම සරල ක්‍රියාවලින් තියෙන්නේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියා. අර ඇප්ලිකේෂන් එක ගෙනාවා. ඒක ෆිල් කරා. දුන්න ගාස්තුව බැඳ ආවා. තේරුණාද? ආරම්භ කිරීම හරිම පහසුයි. ඒ වගේ වාසි ගොඩක් ලියන්න පුළුවන්. අවාසිත් මොනවද? අවාසි තමයි වගකීම අසීමිතයිනේ. තනි පුද්ගල අයිතිකරුගේ වගකීම අසීමිතයි. එයාගෙන් බාහිර පක්ෂයකට කිසියම් මූල්‍යමය අලාභයක් වුණා කියලා ඔප්පුනොත් එහෙම ඒ අලාභේ රුපියල් ලක්ෂ 50ද 100ද ලක්ෂ 300ද මෙයාගේ පෞද්ගලික දේපලෙන් හරි ගෙවන්න වෙනවා. තේරෙනවද? ඒක කවුරුත් බෙදා ගන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. එහෙනම් වගකීම අසීමිත වීම. වගකීම අසීමිත වීම. වගකීම අසීමිත වීම. තව අවශ්‍යම මොකද්ද? ලියාපදිංචි අනිවාර්ය නැහැ. අනික සංස්ථාපනය කරන්න නැහැ. නීතිමය පුද්ගල භාවය නැහැ. ඒ නිසා මෙයාගේ නමින් තමයි උසාවියමට යන්න වෙන්නේ. මෙයාගේ නමට තමයි කවුරු හරි නඩු දාන්නේ. දඩුවම් ලැබෙන්නේ මෙයාට. තේරුණාද? මෙයාගේ නමින් තමයි නඩු දාන්නත් ඕනේ. දාලා මෙයා උසාවිය යන්නත් වෙනවා. දැන් සමාගමක ගත්තොත් එහෙම නැහැනේ. සමාගම සංස්ථාපනය කරලා තියෙනවා. නීති ඉදිරි පුද්ගලයෙක්. එහෙනම් සමාගමේ නමටයි නඩු දාන්නේ. එහෙනම් සමාගමේ එක අයිතිකරුවෙක්වත් උසාවිය යන්න ඕනේ නැහැ. එක අයිතිකරුවෙකුට දඩුවම් ලැබෙන්නේ නැහැ. සමාගම කියන සංවිධානයේටයි පනිෂ්මන්ට් එක හම්බෙන්නේ. මේකේ ඒ වාසිය නැහැ. තේරුණාද? එහෙනම් නීතිමය පුද්ගලිකත්වය නොමැති වීම. නීතිමය පුද්ගල භාවය. පුද්ගල භාවය නොමැති වීම. දෙකක් ඇති තව ලියත හැකියි. දැන් මේගොල්ලන්ට අවශ්‍ය ප්‍රාග්ධනය සපයා ගැනීම ගැටලු තියෙනවා. මොකද තනි පුද්ගල ව්‍යාපාරිකයාගේ ඉන්න ප්‍රාග්ධනය සම්පාදනය වෙන්නේ ඉතිරි කිරීම සාපේක්ෂව සීමිතයි. අනික තනි පුද්ගල ව්‍යාපාර කෙරෙහි තියෙන බැංකු තුල තියෙන ආකල්පේ බොහොම අඩු ආකල්පයක් තියෙන. ඒ කියන්නේ ආපසු ණය අය කරගන්න ගත නොහැකි කියන මානසිකත්වය තමයි බැංකුවේ. ඒ නිසා ණයපව ලබා ගන්න අමාරුයි. ඒ නිසා අවශ්‍ය ප්‍රාග්ධනය රැස් කර ගැනීමේ ගැටලුවක් තියෙනවා. අනික තනි පුද්ගල ව්‍යාපාරයකට දක්ෂ සේවකීන් ආකර්ෂණය කරගන්නත් අමාරුයි. මොකද පිළිගැනීම අඩුයිනේ. ඒ නිසා ඉහළවට උපක් ගෙවුවොත් සමහරට එන්න කැමති නැහැ. ඒ කියන්නේ තනි පුද්ගල ව්‍යාපාරයක සේවකයෙකුට අපි හිතමු accounts clerk වගේ තනතුරකට රුපියල් ලක්ෂයක් ගෙවනකොත් එන්නේ නැහැ. හැබැයි රුපියල් 50000ට යනවා මහා පරිමාණ සමාගම. මොකද එක්ස්පීරියන්ස් එක ගන්න. අන්න එහෙම ගැටලු මේකේ කීපයක්ම තියෙනවා. ඒ වගේ ලියුවනම් බොහොම සරලව ලකුණු දෙකක් ලැබෙනවා. ඒකෙත් ප්‍රශ්නයක් නෑ. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. තොග පාලනය හා සම්බන්ධ පාත සමීකරණෙහි අඩංගු අක්ෂර මගින් අදහස් කරන්නේ කුමක්ද? තොග පාලනය හා සම්බන්ධ පාත සමීකරණෙහි අඩංගු අක්ෂර මගින් අදහස් කරන්නේ කුමක්ද? මොනවද? ඒ කියන්නේ ආර්ථික ඇණවුම් ප්‍රමාණාකෘතිය. EOQ සූත්‍රයනේ. EOQ සමානයි 2යි CD බෙදීම H. දැන් මේකේ චූටි ප්‍රශ්නයක් තියෙන්නේ අපිට හුරු 2යි මොකද්ද? CD නෙවෙයි 2යි මොකද්ද? 2යි DO. එහෙම නේ හුරු තේරෙනවද? මෙහෙමනේ හුරු බලන්න. 2යි DO බෙදීම H. මේක තමයි හුරු. නමුත් ගැටලුවක් නෑ. මොකද සමහර රටවල විශේෂයෙන්ම බ්‍රිටිෂ් සමහර රටවල ටෙක්ස්ට් බුක් වල තියෙන්නේ C තමයි දීලා තියෙන්නේ. තේරෙනවද? හරිනම් ඉතින් O එන්න ඕනේ. නැත්තම් ඔයගොල්ලෝ accounting වල තියෙන වෙනත් වෙනස්ද? accounting වල කියන්නේ මේ කොහොමද? accounting වල කියන්නේ 2යි D CO. එහෙමනේ CO දානවා. ඒ වගේම CH දානවා. ඒ කියන්නේ cost of holding කියන එක, cost of ordering කියන එකනේ. නමුත් BS වල C පාවිච්චි කරන්නේ යන්නේ OH කියලා. සමහර රටවල O නැතුව C දානවා. ඉතින් අපිට හැංගෙන්න ඕනේ එහෙම C දැම්මත් K දැම්මත් Y දැම්මත් අපි දන්නවා මෙතනට එන්නේ මොකද්ද කියන එක අපි දන්නවනේ. තේරෙනවද? ඒක ලොකු ගැටලුවක් කරගන්න එපා.
ඉතින් අර පොඩි අසාධාරණ තියෙන අපේ රටේ භාවිතයේ තියෙන්නේ 2යි DO බෙදීම නැත්නම් 2යි DCO බෙදීම CH කියන ක්‍රමේ තමයි යන්නේ. එහෙම තියෙද්දි පිටරටක ක්‍රමයක් දාන එක පොඩි අසාධාරණයක් තියෙනවා. අපර අසාධාරණ කතා කරන වෙලාවක් නෑ. උත්තර ලියලා අපි විභාගේ පාස් වෙන්න එපා. තේරෙනවද? එහෙනම් EOQ කියන්නේ මොකද්ද? ඉකොනොමික් ඕඩර් ක්වොන්ටිටි. ආර්ථික ඇණවුම් ප්‍රමාණය. ඒක හැමෝම දන්නවා. ආර්ථික ඇණවුම් ප්‍රමාණය. ආර්ථික ඇණවුම් ප්‍රමාණය. ඊට පස්සේ දෙක කියන්නේ දෙක. C කියන්නේ මොකද්ද? එක් ඇණවුමක පිරිවැය. දැන් අපි නැත්තම් O කියන එක ordering cost කියන එක නැත්තම් CO cost of ordering කියන එකනේ. එක් ඇණවුමක පිරිවැය. එක් ඇණවුමක පිරිවැය. එක් ඇණවුමක පිරිවැය. D කියන්නේ මොකද්ද? ඩිමාන්ඩ් කියන එක වාර්ෂික ඉල්ලුම. වාර්ෂික තොග භාවිත අවශ්‍යතාවය. වාර්ෂික ඉල්ලුම. වාර්ෂික තොග ඉල්ලුම කියලා දාමුනේ. තොග ඉල්ලුම. ඊට පස්සේ H කියන්නේ මොකද්ද? එක් ඒකකයක රඳවා ගැනීම පිරිවැය. තේරුණාද? එක ඇණවුමක නෙවෙයි එක ඒකක එක භාණ්ඩයක් ගබඩාව තුල පවත්වාගෙන යාම පිරිවැය. එහෙනම් ඒකකයක රඳවා ගැනීමේ පිරිවැය. රඳවා ගැනීමේ පිරිවැය. නිකම්ම ලකුණු දෙක ගන්න පුළුවන්. පැහැදිලිනේ? ඊළඟ ප්‍රශ්නයත් අපි බලමු. නව සේවකයෙකු තෝරා ගැනීමේදී සංවිධානයකට භාවිතා කළ හැකි පසුබිම් පරීක්ෂණ වර්ග 4ක් සඳහන් කරන්න. නව සේවකයෙකු තෝරගන්නකොට සංවිධානයකට භාවිතා කළ හැකි පසුබිම් පරීක්ෂණ වර්ග 4ක්. ඒ කියන්නේ සේවකයා පිළිබඳව පරීක්ෂා කරන්න පුළුවන් ක්‍රම. තේරුණාද? දැන් ඔබ දන්නවා පසුබිම් නැත්නම් පසුතල පරීක්ෂණ කියන්නේ තෝකමයි. දැන් සමහර විට ඔබ දන්නවා නෑ ඔබ තප්පර 5ක් මේකට උත්තර දෙකක් හිතන්න බලන්න. මම දෙකක් කියන අපි හතරක් කරමු. තප්පර 5න් දෙකක් කියන හිතන්න බලන්න. හරි. එතකොට මොනවද අදහස? පසුබිම් පරීක්ෂණ වර්ග එකක් තමයි පෞල් පසුබිම් පරීක්ෂා කරන එකනේ. පෞල් පසුබිම් පරීක්ෂා කරන ගොඩක් වෙලාවට පොලිස් රිපෝට් එකක් එමිල්ලන්නේ. තේරෙනවද? විශේෂයෙන්ම ආරක්ෂක අංශයේ තනතුරට යද්දි. මොකද පවුලේ අය නරක වැඩ කරනවා නම් අපි හිතමු මංකොල්ල කන වගේ දේවල් කරලා තියෙනවා නම් තේරෙනවද? අනිවාර්යයෙන්ම රැකියාව දෙන්නේ නැහැ නේ. ඒකට තමයි පොලිස් රිපෝට් එකක් ගන්න. එකෙන් බලන්නේ පෞල් පසුබිම. එහෙනම් එකක් පෞල් පසුබිම. පෞල් පසුබිම. තව එකක් මොකක්ද? තව එකක් තමයි පුද්ගල චරිතය. අනිවාර්යයෙන්ම චරිතය බලන්න ඕනේ. ඒක තමයි සමහරට පල්ලියේ ප්‍රධාන පීතුමාගෙන් නැත්නම් පන්සලේ ප්‍රධාන නායක ස්වාමීන් වහන්සේගෙන් චරිත සහතිකයක් ගෙන්න ගන්න කියනවනේ. ඒ මොකද බලන්න චරිතය. මොකද අපේ චරිත හොඳ නැත්නම් ඒ පූජකවරු අපි සම්බන්ධයෙන් චරිත සහතිකයක් නිකුත් කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට ප්‍රශ්නයක් වෙනවනේ. එහෙනම් පුද්ගල චරිතය. පුද්ගල චරිතය. ඊළඟට අධ්‍යාපනය අපි ඉගෙන ගත්ත දැන් මම කියනවා මම A level pass. කවුද දන්නේ? ඒ නිසා තමයි අනිවාර්යයෙන්ම A level ඔරිජිනල් සහතිකයක් ඉල්ලන්නේ. හරි ඉස්කෝලේ නිකුත් කරන කෙනෙක් ඉස්කෝලේ නිකුත් කරලා අපිට print කරන්න පුළුවන් කියමුකෝ. ඔරිජිනල් සහතිකය. විභාග දෙපාර්තමේන්තුවෙන් ගන්න තේරුණාද? එහෙනම් අනිවාර්යයෙන්ම අධ්‍යාපන පසුබිම බලනවා. අධ්‍යාපන පසුබිම. අධ්‍යාපන පසුබිම. ඊළඟට මේ පුද්ගලයා සමාජයක ඉන්නේ. අපි කාටවත් හුදකලා වෙන්න බෑනේ සමාජයේ. තේරෙනවද? අපි හැමදේම සමාජයක තමයි ජීවත් වෙන්නේ. එහෙනම් සමාජීය පසුබිම. සමාජය තුළ ජීවත් වෙද්දී අපි අනිත් අයට හානි කරනවද? අනිත් අයගේ දේපල හොරකම් කරනවද? අනිත් අයත් එක්ක සෝදව ඉන්නවද? සෝදව ඉන්න පුළුවන්ද බැරිද? අනිත් වගේ සමාජීය පසුබිමත් අනිවාර්යයෙන්ම චෙක් කරන්න උත්සාහ කරනවා. එහෙනම් සමාජීය පසුබිම. ඊළඟට තවත් එක කොන ලියත හැකි වෘත්තිමය පසුබිම. දැන් කිසියම් සේවකයෙක් දැන් අලුතෙන් බඳව ගන්න යන්නේ. නමුත් මේ සේවක මීට පෙර වැඩ කරලා තියෙන්න පුළුවන්. මේ සේවක මීට පෙර වැඩ කරලා තියෙන්න පුළුවන් කොහේ හරිනේ. කොහේ හරි වෘත්තියක ඉදිරියට තියෙන්න පුළුවන්. ඒ වෘත්තියේදී දියා හොරකම් කරලා තියෙනවා.
ඒ වෘත්තියෙන් නිරපහරපු කෙනෙක්ද කියලා බලන්න පුළුවන්. අන්නේ ඒ ආයතනයෙන් මෙයා පිළිබඳ චරිත සාහිත්‍යයක් ගෙන්න ගන්න. අන්න ඒ ආයතනයේ චරිත සාහිත්‍යය දුන්නොත් මෙයා දක්ෂ අවංක කැපුණු සේවකයෙක්. මෙයා ආයතනයේ කිසියම් මොහ ආකාරයක හානියක් කරලා ආයතනයේ කීර්තිනාමයට හානි කර දෙයක් කරපු නැති හොඳ සේවකයෙක් කියලා ආවොත් අන්න හරියටම හරි. එහෙනම් වෘත්තිමය ඕන පසුබිම ලියමු. වෘත්තිමය පසුබිම. වෘත්තිමය පසුබිම. ඕක තමයි මූලික පසුබිම් පරීක්ෂණ වලට එන්නේ. ලේසියෙන්ම ලකුණු දෙක ගන්න පුළුවන්. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. 44. පහත දැක්වෙන එක් එක් ක්‍රියාකාරකම සඳහා ගැලපෙන මානව සම්පත් කළමනාකරණ කාර්ය හිස්තැන මත ලියන්න. ඒකත් ලේසි විදිහකිනේ මානව සම්පත් කළමනාකරණය. පහත සඳහන් එක් එක් ක්‍රියාකාරකම සඳහා ගැලපෙන මානව සම්පත් කළමනාකරණ කාර්යය. එක තමයි රැකියා විස්තරය හා පිරිවිතරය සැකසීමට අවශ්‍ය තොරතුරු රැස් කිරීම. රැකියා විස්තරය හා පිරිවිතරය සැකසීමට අවශ්‍ය තොරතුරු රැස් කිරීම. දෙක තමයි නව සේවකයින් හට සංවිධානය පිළිබඳ විඩියෝ පටයක් ප්‍රදර්ශනය කිරීම. තුන තමයි මානව සම්පත් ඉල්ලුම හා සැපයුම පුරෝගතනය කිරීම. හතර තමයි සේවක නිපුණතා වර්ධනය කිරීම සඳහා වැඩසටහන් පැවැත්වීම. පැහැදිලිද? තප්පර 5ක් කල්පනා කරන්න බලන්න. එතකොට රැකියා විස්තරය පිරිවිතරය මතකද? කිසියම් තනතුරකට පත්වෙන කෙනෙකුට ඒ තනතුරට අදාළව කිරීමට සිදුවන කාර්යභාරයන් විස්තර කරන ලේඛනය තමයි රැකියා විස්තරය. රැකියාව විස්තර කරන ලේඛනය. රැකියා පිරිවිතරය job specification කියන්නේ මොකද්ද? job specification. ඒ කියන්නේ මොකද්ද? යම් තනතුරකට පත්වීමට නම් යම් අයදුම් කරුවෙකුට තිබිය යුතු සුදුසුකම් මොනවද? මේ ලේඛන දෙකම සාමාන්‍යයෙන් ආරම්භයේදී සම්පාදනය කරනවා. එතකොට බඳවා ගැනීමේ කටයුතු, තෝරා ගැනීමේ කටයුතු විධිමත්ව කරන්න. ඒතකොට මේකෙන් කියන්නේ මොකද්ද? රැකියාව විශ්ලේෂණය කර ගැනීමක් කරන්න. එක පැත්තකින් මේකෙන් රැකියාවට අදාළ කාර්යයන් මොනවද කියලා තීරණය කරනවා. මේකෙන් රැකියාවට පත් වෙන සුදුසුකම් මොනවද කියලා තීරණය කරනවා. එහෙනම් දෙකටම පොදුයි කියන්නේ මොකද්ද? රැකියා විශ්ලේෂණය. රැකියා විශ්ලේෂණය. රැකියා විශ්ලේෂණය. නවසේවකයින් හට සංවිධානය පිළිබඳ විඩියෝ පටයක් ප්‍රදර්ශනය කිරීම. තේරෙනවද? අලුතෙන් ගත්ත සේවකයන්ට සංවිධානයේ ආරම්භයේ සිට මේ දක්වා ගමන් මඟ සංවිධානයේ සතු දේපල, සංවිධානයේ ක්‍රියාකාරකම්, නිපදවන භාණ්ඩ, තේරෙනවද? සංවිධානයේ අපිටම සේවකයන්ට තියෙන පහසුකම් මේ සියල්ල ගැන අවබෝධයක් ලබා දෙන්න විඩියෝ පටයක් ප්‍රදර්ශනය කරනවා. ඒ කියන්නේ සේවකයන් නවක සේවකයින්ට ආයතනයේ ඉක්මනින්ම හුරු පුරුදු පරිසරයක් කරන්න. ආයතනය පිළිබඳ දැනුවත් කිරීමක් කරනවා. මොකක්ද ඒකට කියන්නේ? අනුස්ථාපනය, ඔරියන්ටේෂන්. ඔයගොල්ලෝ විශ්වවිද්‍යාලයට තෝරගත්තමත් කරන්නේ ඕකනේ. මුල් සතිය හෝ දෙකේ විශ්වවිද්‍යාලය ගැන හොඳ දැනුවත් කිරීමක් කරනවා. තේරෙනවද? ඒක අනිවාර්යයෙන්ම ආයතනවලත් කරනවා. අනුස්ථාපනය. 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 මානව සම්පත් ඉල්ලුම හා සැපයුම පුරෝගතනය කිරීම. අනිවාර්යයෙන්ම ලබන අවුරුද්දට කොච්චර ශ්‍රමිකයන් අවශ්‍යද? දැන්ටමත් කොච්චර ශ්‍රමිකයන් ඉන්නවද? ඒක තමයි සැපයුම කියන්නේ. හරිද? ඉල්ලුම කියන්නේ අවශ්‍ය ප්‍රමාණය. සැපයුම කියන්නේ දැන්ට ඉන්න ගාන. එහෙනම් දෙක කම්පෙයාර් කරාම එනවා එක්ක ඌනතාවක් එක්ක අතිරික්තයක්. අතිරික්තයක් නම් ඒකට මොකද කරන්න කියලා යෝජනා කරනවා. ඌනතාවක් නම් ඌනතාව නැති කරගන්නේ කොහොමද කියලා යෝජනා කරනවා. මොකද ඒකට කියන්නේ? මානව සම්පත් සැලසුම් කරන්නේ. බොහොම ලේසියිනේ. මානව සම්පත් සැලසුම් කරන්නේ. මානව සම්පත් සැලසුම් කරණය. ඊළඟට සේවක නිපුණතා වර්ධනය කිරීම සඳහා වැඩසටහන් පැවැත්වීම. කලින් කලට සේවකයන්ගේ නිපුණතා, කියන්නේ තනතුරට අදාළ කාර්යයන් කරන්න අවශ්‍ය දක්ෂතා, නිපුණතා වැඩි දියුණු කරන්න යම් යම් වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ආයතනයේ තුල හෝ බාහිරව, ඉන්ටර්නල් හෝ එක්ස්ටර්නල්. මොකක්ද කියන්නේ? සේවකයන් පුහුණු කිරීම. සේවක පුහුණු කිරීම. සේවක පුහුණු. ඒකත් ඔබට ගැටලුවක් නැතුවම ලකුණු දෙකම ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ ප්‍රශ්නේ. අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. මූල්‍ය සැලසුමක ඇතුළත් විය යුතු ප්‍රධාන අංග 4ක් සඳහන් කරන්න. මූල්‍ය සැලසුමක ඇතුළත් විය යුතු ප්‍රධාන අංග 4ක්.
මේ මූල්‍ය සැලැස්ම කියන්නේ මොකද්ද? මොකද්ද පාඩම? බිස්නස් ප්ලෑන් නේ. ව්‍යාපාර සැලැස්ම අන්තිම පාඩමේ. ඒකේ තියෙනවා මූල්‍ය සැලැස්ම, අලෙවිකරණ සැලැස්ම, ඒවා නිෂ්පාදන සැලැස්ම, විධායක සාරාංශය, ඒ වගේ සැලසුම් කීපයක් තියෙනවානේ මූල්‍ය සැලැස්ම. මේකේ මූලික කාරණා කීපයක් තියෙනවා. එකක් මොකද්ද? එකක් තමයි මූල්‍ය සම්පාදන මාර්ග. අපි දැන් කිසියම් ප්‍රොජෙක්ට් එකක් කරන්න නෙවෙයි බිස්නස් ප්ලෑන් එකක් හදන්නේ. ඒක අපි මොන වගේ මාර්ග වලින් අවශ්‍ය අරමුදල් සම්පාදනය කරගන්නවාද? එහෙනම් මූල්‍ය සම්පාදන මාර්ග. මූල්‍ය සම්පාදන මාර්ග තියෙනවා. මූල්‍ය සම්පාදන මාර්ග. දෙවෙනි එක තමයි දැන් සෑම බිස්නස් ප්ලෑන් එකක්ම හදන්නේ යම් යම් ප්‍රොජෙක්ට්ස් නිසානේ, ව්‍යාපෘති නිසානේ. ව්‍යාපෘති එකක් හෝ කීපයක් දියත් කිරීම ආරම්භයක්. ඒතකොට ඒවට කිසියම් පිරිවැයක් යනවනේ. ඒවා එස්ටිමේට් කරනවා, එස්ටිමේන්තුගත කරනවා. අන්නේ එස්ටිමේන්තුගත පිරිවැය. සත්‍ය පිරිවැය නෙවෙයි. එස්ටිමේන්තුගත පිරිවැය මේ මූල්‍ය සැලැස්මේ දාන්න ඕනේ. එහෙනම් එස්ටිමේන්තුගත ව්‍යාපෘති පිරිවැය. ව්‍යාපෘති පිරිවැය. ඊළඟට අනිවාර්යයෙන්ම මුදල් ප්‍රවාහ ප්‍රකාශය දත්ත මේකේ තියෙන්න ඕනේ. මුදල් ගලායීම් සහ ගලා යාම් පිළිබඳ විස්තරය. එහෙනම් මුදල් ප්‍රවාහ ප්‍රකාශය. ඊළඟට ඇස්තමේන්තුගත ශේෂපත්‍රය. ඒකත් සත්‍ය ශේෂපත්‍ර නෙවෙයි. අපි ශේෂපත්‍රයක් එස්ටිමේට් කරලා මේකට පෙන්වන්නට ඕනේ. ඇස්තමේන්තුගත ශේෂපත්‍රය. හතරක් ඇතිනේ. තව එකක් ලියමු. තව වැදගත්ම එකක් ලියමුනේ. ඒ තමයි ඕනම බිස්නස් ප්ලෑන් එක පෙන්නනවා කොච්චරක් ණය ගන්නවද? තේරෙනවද? ඒ ණය වාරික ආපසු ගෙවන ආකාරය. නැත්නම් ණය ආපසු ගෙවීමේ සටහන. තේරෙනවද? ලෝන් රීපේමන්ට් chart එකක් දානවා. ඒ කියන්නේ පළවෙනි මාසෙ මෙච්චරක් ගෙවනවා, දෙවෙනි මාසෙ මෙච්චරක් ගෙවනවා ආදි වශයෙන් ඒක ගෙවිලා 0 වෙනකම් බිඳුව වෙනකම් ණය ගෙවන ආකාරය සටහනක් ආකාරයෙන් පෙන්වුම් කරනවා. එහෙනම් ණය ආපසු ගෙවීමේ සටහන. ඕක තමයි මූලික වශයෙන් මූල්‍ය සැලැස්ම සඳහන් වෙන්නේ. එතකොට අලෙවි සැලැස්ම ඇතුළත් වෙන දේවල් මතකයි. මූල්‍ය සැලැස්ම, ඒ වගේම මානව සම්පත් සැලැස්ම මතකයි. මේ හතරක් ඕන කෙනෙකුට ලියා ගන්න පුළුවන්. right. ඊළඟ ප්‍රශ්නෙත් බලමු. ව්‍යාපාර කටයුතු කරගෙන යාම සඳහා ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාවෙන් බලපත් ලබාගත යුතු ආයතන හතරක් නම් කරන්න. දැන් මතකනේ සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව කියන්නේ මොකද්ද? ලංකාවේ කොටස් වෙළඳපොළ නියාමනය කරන අංක 1 ජාතික ආයතනය. රාජ්‍ය බලාධිකාරිය. තේරෙනවද? සමස්ත කොටස් වෙළඳපොළ හසුරුවන්නේ ඒකෙන්. ඒ සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාවෙන් තමයි කොටස් වෙළඳපොළ හා සම්බන්ධ ඕනෑම පාලන අධිකාරියක් බලපත්‍රයක් ගන්න ඕනේ. කොටස් වෙළඳපොළක සියලුම ක්‍රියාකාරීන්ට බලපත් දීලා විධිමත් කොටස් වෙළඳපොළක් නිර්මාණය කරන්න අවසර දෙන්නේ සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාවයි. පැහැදිලිනේ? එතකොට කොටස් වෙළඳපොළ පාලනය කිරීම නැත්නම් කළමනාකරණය කරන ආයතනය මොකද්ද? මතකද? තරවුකරුවන්ගේ සංගමයක් තියෙනවානේ. දැන් කොටස් වෙළඳපොළේ කොටස් විකුණුම්කරුවන් සහ ගැනුම්කරුවන් අතර කොටස් ගනුදෙනු සම්බන්ධීකරණ කටයුතු කරන්නේ කොටස් තරවුකාර සමාගම්. ඒ තරවුකාර සමාගම් වල සාමූහික දායකත්වයෙන් පිළිගන්න තියෙනවා තරවුකරුවන්ගේ සංගමය. බ්‍රෝකර්ස් ඇසෝසියේෂන් එක. මොකද්ද? කොළඹ කොටස් හෝමාරු. අන්නේ තරවුකරුවන්ගේ සංගමයට පවා බලපත් දෙන්නේ කොහෙන්ද? මේකේ. බලපත් දෙන්නේ නැතුව ඒගොල්ලන්ට තරවුකාර සංගමයක් වශයෙන් කොටස් වෙළඳපොළ හසුරවන්න බෑ. එහෙනම් පළවෙනි එක තමයි ප්‍රධානම එක තමයි කොළඹ කොටස් හෝමාරු. කොළඹ කොටස් හෝමාරු. කොළඹ කොටස් හෝමාරු. කොළඹ කොටස් හෝමාරු. අනිත් එක තමයි දැන් ඒ කොළඹ කොටස් හෝමාරුවට සම්බන්ධ සියලුම තරවුකාර සමාගම් තියෙනවනේ. ඒ තරවුකාර සමාගම් වලට බලපත්‍ර ගන්න ඕනේ සුරකුම්පත්
විනිමය කොමිසම. නැත්නම් මම කෙටියෙන් කියනවා සුවිකෝ කියලා. සුවිකෝ වෙති. එහෙනම් කොටස් තරවුකරුවන්. කොටස් තරවුකරුවන්. හරිද? කොටස් බ්‍රෝකර් වුණොත් හරියා බ්‍රෝකර්ස් කිව්වොත් ලකුණු ලැබෙනවා. අර ඉංග්‍රීසි ටර්ම් එකම. ඊළඟට ඒකක බාර මතකයිනේ. අර කුඩා පරිමාණ ආයෝජකයන්ගේ ඉතිරි කරගත්ත මුදල් එක් රැස් කළ ඒකක මිලදී ගන්න සලස්සලා රැස් කරලා පොදු අරමුදලක් හදලා එකවර ආයෝජන කළඹක ආයෝජනය කරලා ලැබෙන ආදායම් වලින් කොටසක් අපිට දෙනවා කොටසක් ඒකක බාරේ ගන්න මතකයිනේ ඒක. අන්නේ ඒකක බාර වලටත් අනිවාර්යයෙන්ම ඒ ආයෝජන කටයුතු කරන්න මේකෙන් බලපත්‍රයක් ගන්න ඕනේ. එහෙනම් ඒකක බාර. නැත්නම් ඒකක සංගත කිව්වොත් හරි. යුනිට් ට්‍රස්ට්. ඊළඟට ඕනෑම කොටස් වෙළඳ පොලක් තුල තරවුකාර සමාගම් ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. හරිද? ඒ තරවුකාර සමාගම් තමයි නීතිය හමුවේ තරවුකරු කියලා පිළිගන්නේ. නමුත් අපි තරවුකරු ගැන ඒගොල්ලන් නෙවෙයි. තේරුණාද? තරවුකාර සමාගමක ඒ තරවුකාර සේවය දෙන්න දක්ෂ සේවකයෝ ඉන්නවනේ. ඒ සේවකයෝ තමයි අපිට සම්බන්ධ වෙන්නේ. අපි තරවුකරු කියලා කියන්නේ එයාටයි. අපි තරවුකරු කියලා කියන්නේ සේවකයට. මං කියන එක තේරෙනවද? නමුත් ඒ සේවකයා අතින් අපිට වරදක් වුණොත් එහෙම නීතිය හැම අපි නඩු දාන්න ඕනේ එයාගෙන අපිට නෙවෙයි. එයා ඒ සේවකයා පත් කරපු තරවුකාර සමාගමකට. මොකද නීතිය පිළිගන්නේ තරවුකරු වශයෙන් තරවුකාර සමාගමයි. එහෙනම් තරවුකාර සමාගම් වලටත් අනිවාර්යයෙන්ම සුවිකෝ මගින් බලපත් ගන්න ඕනේ. තරවුකරුවන්ට ගන්නට ඕනේ. එහෙනම් කොටස් තරවුකාර සමාගම්. කොටස් තරවුකාර සමාගම්. උන්වගේ ප්‍රධාන පක්ෂ හතරකට මේකෙන් බලපත්‍ර ගන්න ඕනේ. තවදුරටත් ඕන කියන්න පුළුවන් වෙනත් කොටස් වෙළඳ පොළ අතරමැදියන්ටත් කියලා. ඒක අත්‍යවශ්‍යම නැහැ. තේරුණාද? අපි බලමු ඊළඟ ප්‍රශ්නය. අන්තර්ජාලය මගින් ව්‍යාපාරිකයෙකුට ලබාගත හැකි වාසි හතරක් ලියන්න. ඕන තරම් ලියත හැකියි. අන්තර්ජාලය මගින් ව්‍යාපාරිකයින්ට වාසි ගණනාවක් ගන්න පුළුවන්. එක වාසියක් තමයි මොකද්ද? ඊ-කොමර්ස්නේ. අද වන විට ලොකු ට්‍රෙන්ඩ් එකක් තියෙන ලෝකේ ගැනුම්කරු විකුණුම්කරු හමු නොවි ගැනුම්කරු සිටින ස්ථානයේ සිට විකුණුම්කරු සිටින ස්ථානයේ සිට භාණ්ඩාසේව ගනුදෙනු කර ගැනීම. ඒතර අන්තර්ජාලය හරහා තමයි අපි ඇනුම් කරන්න වෙන්නේ. අන්තර්ජාලය හරහා බැංකු වෙබ් වලට ගිහිල්ලා තමයි ණයපත් හරපත් මගින් ගෙවීම් කරන්න වෙන්නේ. හමු වෙන්නේ නැහැ. ඒ කියන්නේ වෙළඳපොළ ස්ථාන නැහැ. වෙළඳපොළ අවකාශ නැති. එහෙනම් විද්‍යුත් වාණිජ පහසුකම් ලබා ගන්න පුළුවන් ප්‍රධානම වාසියක් වෙනවා. එහෙනම් එකක් තමයි විද්‍යුත් වාණිජ පහසුකම් හිමිවීම නැත්නම් ලැබීම. ඊළඟට අන්තර්ජාලය ඔස්සේ ෂණිකව තොරතුරු සංවේදනය කරගන්න පුළුවන්. දැන් වෙනදා එයා මේල් එකකින් ලිපියක් යන්න සතියක් හමාරක් යනවා. සීමේල් එකේ මාස ගාණක් යනවා. පිළිතුරෙන් තවත් මාස ගාණක් යනවා. දැන් එහෙම නෙමෙයි. අන්තර්ජාලය නිසා අපිට පුළුවන් කෙලින්ම ඊමේල් පණිවිඩයක් මේ දැන් යවුව මේ දැම්ම උත්තරයක් ගන්න පුළුවන්. එහෙනම් විද්‍යුත් තැපැල් පහසුකම්. විද්‍යුත් තැපැල් පහසුකම් හිමිවීම. තව මොනවද? තව එකක් තමයි ප්‍රචාරණය. දැන් අන්තර්ජාලය නිසා එකවර සමස්ත ලෝකයටම සමස්ත ගෝලීය වෙළඳපොළටම භාණ්ඩ සේවා ප්‍රචාරණය කරන්න පුළුවන්. වෙනද එහෙම බෑනේ. වෙනද අපි රටින් රට වෙන වෙනම ප්‍රචාරණය කරන්න එපා. දැන් ඉන්ටර්නෙට් එකේ වෙබ්සයිට් වල විවිධ ප්‍රචාරණ දැන්වීම් තොරතුරු ඇතුළත් කරාම ඒක මුළු වෙළඳ ලෝකෙටම පොදුයි. එහෙනම් සමස්ත ගෝලීය කියලා දාන්න. ගෝලීය රටවල ඔක්කොටම නිසා සමස්ත ගෝලීය වෙළඳ පොළ වෙත ප්‍රචාරණය කළ හැකි වීම. ප්‍රචාරණය කළ හැකි වීම. ඊළඟට සමස්ත ගෝලීය වෙළඳ පොළ වෙත ප්‍රචාරණය කරනවා වගේම සමස්ත රටවලින් ඇනුම් ලැබෙනවා. සමස්ත රටවල් තමන්ගේ වෙළඳ පොළ කරගන්න පුළුවන්. එහෙනම් තම වෙළඳ පොළ කොටස මොකද වෙන්නේ? දේශීය මෙන්ම විදේශීය වශයෙන් පුළුල් කරගන්න පුළුවන්. එහෙනම්
හතරවෙනි එක ලියමු. තම වෙළඳ පොළ කොටස. තම වෙළඳ පොළ කොටස පුළුල් කරගත හැකි වීම. පුළුල් කරගත හැකි වීම. මේක හතරවෙනි එක. පස්වෙනි එකත් උන්න ලියමු. දැන් අන්තර්ජාලය තුලින් ඊ-කොමර්ස් කරනකොට හරපත ඩෙබිට් කාඩ් එක නැත්නම් ක්‍රෙඩිට් කාඩ් එක ණයපත ඒ ණයපත හෝ හරපත මගින් ඉන්නේ ගෙවීම ලබන්නේ. ඒතර ගෙව්වොත් තමයි බහන්න යවන්නේ. එහෙනම් මුදල් නොලැබීමේ අවදානම් නැහැ. බොල්න අවදානම් නැහැ. අන්තර්ජාලය නොතිබුණා නම් සමහරට බොල්න අවදානම් තියෙන්න පුළුවන්. තේරෙනවද? එහෙනම් ලියන්න පුළුවන් විද්‍යුත් මුදලින් පොදුවේ ලිව්වා ඩෙබිට් කාඩ් ක්‍රෙඩිට් කාඩ් දෙකටම හරි. විද්‍යුත් මුදලින් ගෙවීම. ගෙවීම් විද්‍යුත් මුදලින් ගෙවීම් ලබන නිසා බොල් ණයවදානම් බැහැරවීම. ඇයි සල්ලි ගෙවුවොත් තමයි බහන්න යවන්නේ. කිසිම අවදානමක් නැහැ. ඔය වගේ වාසි තවත් ලියන්න පුළුවන්. හතරක් ඇතුලේ මැක්සිමම් පහක් ලියමු. ඊළඟ ප්‍රශ්නෙත් අපි බලමු. විද්‍යුත් තොරතුරු පද්ධතියක ඇති දෘඩාංග සඳහා නිදසුන් හතරක් ලියන්න. එතකොට විද්‍යුත් තොරතුරු පද්ධතියක ඇති දෘඩාංග. ගොඩක් කොට මේකේ අදහස් කරන්නේ මොකද්ද? පරිගණක හා සම්බන්ධ මේ භෞතිකමය වල. අහන්නේ නේ. මොකද පරිගණක යොදාගෙනනේ විද්‍යුත් තොරතුරු පද්ධතියක් අපිට සක්‍රිය කරන්න පුළුවන්. තේරුණාද? එහෙනම් පරිගණකවල භෞතික උපකරණ තමයි මේක අදහස් කරන්නේ. මොනවද? යතුරු පුවරු කීබෝඩ් එක. අනිවාර්යෙන් කීබෝඩ් එකක් අවශ්‍යයි. මේ අවශ්‍ය මේ තොරතුරු මේ ලබා දෙන්නේ කීබෝඩ් එක නැත්නම් යතුරු පුවරුව. යතුරු පුවරුව. තව මොනවද? මොනිටරය. මොනිටරය අනිවාර්යයෙන්ම භෞතිකමය වලමක් නේ. මොනිටරය. මොනිටරය. ඊළඟට අපිට තොරතුරු ඇතුළත් කරන්න අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන මොකද්ද? මවුස් එක. මොකද්ද සිංහලෙන් කියන්නේ? මූසිකය. ඒකත් භෞතිකමය වලමක්. මූසිකය. මූසිකය. ඒ වගේම යම් යම් වාර්තා පින්තූර වගේ දේවල් අපට ස්කෑන් කරලා ලබා දෙන්න නම් මොකක්ද ඕනේ? ස්කෑනරයක් ඕනේ. ස්කෑනරය. 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 හතරක් වුණා තව ලියමු. පස්වෙනි එකක් ලියුවොත් එහෙම සමහරට අපිට ලැබිච්ච තොරතුරු වාර්තා ලේඛන අපට මොකද වෙන්නේ? print out එකක් ගන්න. එහෙනම් මොකද වෙන්නේ? මුද්‍රණ යන්ත්‍රයක් අවශ්‍ය වෙන්නේ. මුද්‍රක යන්ත්‍රය නැත්නම් මුද්‍රණ යන්ත්‍රයනේ. printer එක කියන එක. මුද්‍රණ යන්ත්‍රය. ඕකම printer එක ලිව්වොත් ප්‍රශ්නයක් නේ ලකුණු ලැබෙනවා. printerය. printerය. ඔය වගේ භෞතික බලම් කීපෙම තව CPU එක ලියන්න පුළුවන්. පරිගණකයේ හදවත බඳු මොකද්ද? CPU එක නේ. ඒක ලියන්න පුළුවන්. මධ්‍යම සැකසුම් එක සෙන්ට්‍රල් ප්‍රොසෙසින් යුනිට් එක ඒක ලියන්න පුළුවන්. ඒක ලියමු. මධ්‍යම සැකසුම් ඒකකය. මධ්‍යම සැකසුම් ඒකකය CPU සෙන්ට්‍රල් ප්‍රොසෙසින් යුනිට්. ඒකත් අමාරු නෑ. බොහොම ලේසියෙන් ලියන්න පුළුවන්. තොරතුරු පද්ධති පාඩම කරපු ඕන කෙනෙක් මේක ලියනවා. අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. ලාභදායකත් අනුපාත හතරක් නම් කරන්න. බොහොම සරල ප්‍රශ්නයක්. ලාභය පිළිබිඹු කරන අනුපාත හතරක්. සරලම දෙක දන්නවනේ හැමෝම මොනවද? එකක් දල ලාභ අනුපාතය. දල ලාභ අනුපාතය. කොහොමද හොයන්නේ? ඔය විදිහ අහලා නැහැ. ඉර යට විකුණු මිර උඩ දල ලාභය වැඩි කිරීම 100. ඒකත් එක්ක ඊළඟ මොකද්ද? සුද්ධ ලාභ අනුපාතය. සුද්ධ ලාභ අනුපාතය. ඒක හොයන්නේ අර විදිහටමයි. ඉර යට විකුණු මිර උඩ සුද්ධ ලාභය වැඩි කිරීම 100. ওই දෙක ඕන කෙනෙක් ලියනවා. තව මොකද්ද?
සුද්දාගේ මත ප්‍රතිලාභ අනුපාතය. සුද්දාගේ කියන්නේ අයිතිකරු ප්‍රාග්ධනය. ඉර යටට ගන්නේ සාමාන්‍ය කොටසු සංචිතයි. වර්ණීය කොටස් ණය කර ඔක්කොම ණය ප්‍රාග්ධනයනේ. සාමාන්‍ය කොටස් සංචිත ඉර යට ඉර උඩ සුද්ධ ලාභය වැඩි කිරීම 100. එහෙනම් තුන්වෙනි එක තමයි සුද්දාගේ. සුද්දාගේ මත ප්‍රතිලාභ අනුපාතය. සුද්දාගේ මත ප්‍රතිලාභ අනුපාතය. ඒ වගේම මුළුවත්කම් වලටත් මේක හොයන්න පුළුවන්. ඉර යට මුළුවත්කම් හරිද? ඉර උඩ ලාභය වැඩි කිරීම 100 නේ. මුළුවත්කම් ප්‍රතිලාභ අනුපාතය. මුළුවත්කම් ප්‍රතිලාභ අනුපාතය. ඔයගේ ලාභදායක හොයන්න පුළුවන් අනුපාත කීපයක්ම තියෙනවා. ඒකත් බොහොම සරලයි. ලකුණු දෙක නිකම්ම ගන්න පුළුවන්. අපි බලමු අවසන් ප්‍රශ්නය වශයෙන් පහස් සඳහන් එක් එක් සංකේතයේ අදහස ලියන්න. පහස් සඳහන් එක් එක් සංකේතයේ අදහස ලියන්න. පළවෙනි එක දන්න දැන් ගොඩක් අය දන්නෝනේ. ඔය ගෙවල් වල වාහන තියෙන අය අනිවාර්යයෙන්ම මේක පාවිච්චි කරනවා මොනවද? බ්ලූටූත් සංකේතනේ. බ්ලූටූත්. ඉංග්‍රීසියෙන් ලියුවොත් කමක් නැහැ, සිංහලෙන් ලියුවොත් ප්‍රශ්නයක් නැහැ. බ්ලූටූත් සංකේතය. බ්ලූටූත් කිව්වොත් ඇති සංකේතෙන් ලියුවොත් කමක් නැහැ. බ්ලූටූත් සංකේතය. මේක දන්නවනේ අද ලෝකෙම ව්‍යාප්ත වෙන ට්‍රෙන්ඩ් එකක්නේ. භාණ්ඩ වල විස්තර ක්ෂණිකව දැනගන්න පුළුවන්. තේරෙනවද? මොකද QR කෝඩ් කියලා කියන්නේ? quick response code කියන එක. මොකක්ද ඒක සිංහලෙන් කියන්නේ? ක්ෂණික ප්‍රතිචාර කේතය. ක්ෂණික ප්‍රතිචාර කේතය. ක්ෂණික ප්‍රතිචාර කේතය. මේක මොකද්ද? හැමෝම දන්නවා විද්‍යුත් තැපෑල. ඊමේල්. මේක දන්න සංකේත දැක්කම මම දන්නවා ඔය අපේ රටේ තැන් තැන් වල විශේෂයෙන්ම කොළඹ නගරේ මේ වගේ සංකේත ගහලා තියෙන්නේ. ඒ ප්‍රදේශ අපිට මේ පහසුකම ගන්න පුළුවන් නේ. Wi-Fi පහසුකම්. Wi-Fi පහසුකම්. ඉංග්‍රීසියෙන් ලියුවත් කමක් නැහැ. Wi-Fi කියලා. එච්චරයි. සාමාන්‍ය මේ 50 වෙනි ප්‍රශ්නෙට මොන හරි වගේ එක්ක ප්‍රවාහනයේ සම්බන්ධ සංකේත, එක්ක ගබඩාකරණයක සම්බන්ධ, එක්ක ලොජිස්ටික්ස් සම්බන්ධ සංකේත, තේරෙනවද? එහෙම නැත්නම් ජාත්‍යන්තර වෙළඳාම හා සම්බන්ධ සංකේත ගොඩක් වෙලාට ප්‍රශ්නයක් එනවමයි. තේරෙනවද? sannivedana සංකේත තේරෙනවද? ඒක නිකන් සාමාන්‍ය දැන් මේ බලන්න මේ හතරම ඔයගොල්ලෝ අත්දකින්නේ වනේ. ඔබට බැරි වෙන්නේ නැහැ. තේරෙනවද? දැන් බලන්න මේ දැන් මම ඔප්පු කළා හිස්තැන් ප්‍රශ්න 10න් අර ප්‍රශ්න කොටසක විතරක් ප්‍රශ්නයක් වුණා. ඒ කියන්නේ ලකුණු භාගයක් අයින් කරයි කියන ලකුණු 19 මාර්ක් ගන්න පුළුවන්. 19ක් ගමුකෝ. මේකෙත් එක ප්‍රශ්නයක විතරක් පොඩි ප්‍රශ්නයක් තිබුණා. එහෙනම් ලකුණු 18ක්ම ගන්න පුළුවන්. ඉතින් ගන්න යන්නේ කියන වැඩි. මේකෙන් තේරෙනවද? ඒක මේ මම කියන්නේ මේ පාඩම් පරිච්ඡේද ඔබෙන් ගිලිහිලා ගිහින්. ඒ නිසා ඔබ ළඟ පිළිතුරු නැහැ. සපයන පිළිතුරු දෙන්න එපා. ඒ නිසා හරියට සෑම පාඩම ඒකකයකම සීලුම් පාඩම් පරිච්ඡේද හොඳින් අධ්‍යයනය කරන්න ඕනේ. නැත්තම් මේ වාස්තික පේපර් එක ඔබ අනිවාර්යයෙන්ම අසාර්ථක කරගන්න. ඒක අසාර්ථක වෙනවා කියන්නේ ඒ සාමාර්ථය කියන එක අපිට සිහිනයක්ම වෙනවා. පැහැදිලිද? රයිට්. අපි ඊළඟ දවසක මේකේ තව තියෙන අපිට කරන්න සෙකන්ඩ් පේපර් එක. අපි මේ ඉවර කරේ 2019 පැරණි නිර්දේශයට ආපු පළවෙනි ප්‍රශ්න පත්‍රය විතරයි. අපි ඉදිරි පාඩම් පරිච්ඡේදයකදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා 2019 පැරණි නිර්දේශයේ ව්‍යුහගත ප්‍රශ්න ලැබෙන දෙවන ප්‍රශ්න පත්‍රය. අපි ඒකෙදි පුළුල් ලෙස පිළිතුරු පත්‍ර සමීක්ෂණයේදී ලකුණු ලබා දෙන රටාවත් එක්ක ඒ ප්‍රශ්න විශ්ලේෂණය කරන්න බලාපොරොත්තු වෙනවා.